So we'll start the today's part. What we were discussing is about ER diagrams. අපි කතා කරගෙන ඉන්නේ ER සටහන් සකස් කිරීම සම්බන්ධයෙන්. අපි ඉතින් එදා මේ උදාහරණ බැලුවා. ඒ වගේම මම එක්සර්සයිස් ටිකක් දුන්නා. මම හිතන්නේ ඔයගලන්ට එක්සර්සයිස් ටික කරගන්න පුළුවන් වෙන්න ඇති කියලා. නේද? අපි මේක ආයෙත් පොඩ්ඩක් නිකන් මතක් කරමු. අපි කොහොමද ER එකක් අඳින්නේ කියන දේ අපිට දැනගන්න ඕනේ. ඉතින් මම පුංචි පියවර ටිකක් වම මේක හදන්නේ. අපි දැන් මේ පියවර පාවිච්චි කරගත්තොත් අපිට වැඩේ පහසුවෙන්ම කරගන්න පුළුවන්. අපි මෙන්න මේ පිළිවෙලට ගියොත් අපිට ඇත්තෙන්ම ඊටාම පහසුවෙන් මේක ඇඳ ගන්න පුළුවන්. ඉතින් අපි මෙන්න මේ තාක්ෂණය පාවිච්චි කරලා පොඩ්ඩක් ඇඳලා අපි මෙන්න මේ කතාවට ER එක ඇඳලා. මට කියන්න අංක එක මේ ටික පැහැදිලි වුණාද කියලා මොකක් හරි ප්‍රශ්නයක් ගැටලුවක් මේකේ තියෙනවද කියලා. මම උදාහරණ 10ක් විතර දුන්නා කරන්න. මම හිතනවා ඒ ටික කරගන්න ඇති කියලා. මොකද ඒ ටික කරගන්න පුළුවන් නම් ඒ ටික හොඳට කරා නම් ඔයගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕනම ER එකක් දැනගන්න පුළුවන් වෙනවා. වැදගත් වෙන්නේ ඒකයි. හරි. ඉතින් අපි ගා මෙතන මුලින්ම තේරුම් ගන්න මේකේ තියෙන භූතාර්ථ මොනවද කියලා. So try to identify the entities here. Normally if you look at this one, the nouns are becoming the entities. අපි මේ කතා කරන මේකේ තියෙන මේ නාම පද ටික අපිට හම්බ වෙනවා භූතාර්ථ. අපි ඒක අඳුරගත්ත ඒ ටික. ඊට පස්සේ සාමාන්‍යයෙන් අපිට ඕන ඊට පස්සේ රිලේෂන්ෂිප් බන්දුතා අඳුරගන්න. බන්දුතා ටික අපිට මේකේ තියෙන ක්‍රියාපද වලින් හම්බ වෙනවා. ඊට පස්සේ අපි කරන්නේ මේ දෙක සම්බන්ධ කරලා සටහන් අඳිනවා. කෑල්ල අඳින්න. සාමාන්‍යයෙන් උපලක්ෂණ කියන ඒවා, මේ ඇට්‍රිබියුට් කියන ඒවා අපිට මේ විස්තරය ඇතුලෙන් හොයාගන්න පුළුවන්. අපිට විස්තරය ඇතුලෙන් මේ ඇට්‍රිබියුට් කියන ඒවා හොයාගන්න පුළුවන් කවද? නිසා අපි මේ වගේ දැන් මේ ඩයග්‍රෑම් එක අපි අඳුරගත්ත මූලික භූතාර්ථ දෙක. ඉතින් අර විස්තරේ ගොඩක් තිබ්බට මේ හැම එකක්ම අපිට සම්බන්ධ වෙන්නේ නැහැ මෙතනදී. අපි මූලික ටික ඇඳ ගන්නවා මේ වගේ. මෙහෙම අපි ඇඳගත්තා. නේද? ඊට පස්සේ අපිට දැන් මේකේ තව අතිරේක ඇඳ ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට පාසල තිබුණා, විදුහල්පතිවරයා තිබුණා, ක්‍රීඩා බාර ආචාර්ය තිබුණා. අපිට ඒවත් ඕන නම් මේකට සම්බන්ධ කරලා මේ ඩයග්‍රෑම් එක තවත් විස්තරාත්මක එකක්. එහෙම නැත්නම් තවත් මේක වැඩි දියුණු කරගන්න තිබුණා. වැඩි වෙනක පුළුවන් ඇත්තටම. So if you think that you need some more things, we can get more and more things. අපිට අලුත් ඒවා මේකට ඕන තරම් තව එකතු කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපිට මේ ටික විතර දැන් ප්‍රමාණවත් ඒ කියන මූලික කතාවේදී. හරිද? දැන් ඊළඟට ප්‍රශ්නේ ඇති වෙන්නේ අපි මේ වගේ ER diagram එකක් අඳින්නේ මොකටද? ඒ අපි ඊළඟ ප්‍රශ්නේ. Why we are making the ER diagram? ඇත්තටම මේක තමයි අපි කතා කරන මොකද්ද? දත්ත සමුදාය. This is the one, the database we are going to talk about. මේ තියෙන්නේ දත්ත සමුදායේ තියෙන වගු වල ක්ෂේත්‍රය මේ තියෙන්නේ අපි. එහෙමනම් අපි ඇන්දොත් ER එකක් අපිට පුළුවන් මේක පරිවර්තනය කරන්න මොකක් බවටද? database එකක් බවට. අපි දැන් බලමු කොහොමද මේක database එකක් කරන්න කියලා. හරි? ඉතින් අපි ඇත්තටම අපි මේ කතා කරන පද්ධතියක් ගැන කතා කරනකොට පද්ධතියේ වැදගත් කොටස දත්ත සමුදාය database එක. When you're talking about the system, the database is very very important because we are storing all the data in there. So then we should design a database properly. එහෙනම් දත්ත සමුදාය කියන්නේ අපේ මේ පද්ධතියේ දත තැන්පත් කරන එක. ඒක නිවැරදිව හදාගත්තේ නැත්නම් අපිට ගැටලුවක් තියෙනවා. එහෙනම් මේ අපි දකින්නේ මොකද්ද? මේ අපේ database එක. අපි දැන් කොහොමද මේක කන්වර්ට් කරන්නේ database එකක් බවට කියලා. හරි? ඉතින් දැන් මේකේ මම කිව්වා මේ සහභාගී වේ කියන කොටසට අපිට යම් ආකාරයකට attributes උපලක්ෂණ තියෙනවා. දැන් ඒක තමයි වැදගත්ම දේ. දැන් මේකේ අපිට හදන්න ඕනේ tables. කාට හරි කියන්න පුළුවන්ද අපිට මේකෙන් table කීයක් හදනවද කියලා? නැත්තම් මොනවද වෙන table කියලා? අපි දැන් මේක පරිවර්තන කරලා database එකකට අපිට table හැදෙන්න එපායි. මේකෙන් හැදෙන table මොනවද? පුළුවන්ද කාට හරි කියන්න? හරි පහසුයි අපිට. මේක දැක්කම අපිට හිතෙනවා ටක් දාලා. ඔව් බාසුගා ටේබල් 3ක් හැදෙනවයි කියලා. මොනවද ඒ ටේබල් 3? අනෙක් අයත් හිතන්න.
ඔය බාසුරු ටේබල් තුනක නම් දානවා. ඉතින් බලමු අනිත් අයත් කොහොමද අපිට මේකට උත්තර දෙන්නේ කියලා. දේශක පුතත් දාන උත්තරයක්. ඔබේ දෙන්නකට අපිට හරි ඒක ගන්න පුළුවන් අපිට. අනෙක් අය අනෙක් අය මොනවද අපිට මේකෙන් හදා ගන්න පුළුවන් ටේබල්ස්? පුංචි රූල්ස් ටිකක් තියෙන මේ රූල් ටික ඇප්ලයි කරලා අපිට ටේබල් ටික හැදෙනවා. මලිති දානවා ටේබල් ටික. දෙවෙනි එකේ නම අපිට මේ තියෙන නමම ගන්න පුළුවන්. අනෙක් අය දෙවෙනි ටේබල් දෙකක් දානවා. අනෙක් අය ආදිත්‍ය ටේබල් 3ක් දානවා. තුන්වෙනි එකේ ටේබල් එක මේ තියෙන එකම ගත්තට කමක් නැහැ. සාල්ට ටේබල් 3ක් දානවා. තිසරුණේ ටේබල් 3ක් දානවා. තුන්වෙනි ටේබල් එක මේ තියෙන නමම ගත්තට කමක් නැහැ. හරි. අපි දැන් concept එක කියා දෙන්නයි යන්නේ. අපිට ඒතර මේකත් එක්ක වැඩ කරන්න පුළුවන්. එහෙනම් අපි පොතේ ලියාගමු. How to convert this ER into tables. අපි කොහොමද ER diagram එකක් table බවට පරිවර්තනය කරන්නේ? ඉතින් පුංචි concepts ටික අතර අපිට දැනගන්න ඕන. අපේ ටග් ගාලා ලියාගෙන අපි මේක පරිවර්තනය කරගමු. රෝගාන ටග් ගාලා පරිවර්තනය කරන්න පුළුවන් වෙයි මේ කියපු කතාව. මොකද table එකක් හඳුන්වා දෙද්දී ඉතාමත් වැදගත් පුංචි කාරණා ටිකක්. ඒකට අපිට primary key එක හඳුනා ගන්න ඕනේ. අපිට foreign key හඳුනා ගන්න ඕනේ. ඒතර අපිට මේ වගේ දේවල් කොහොමද කරන්නේ? දැන් අපි මේ හදපු ER diagram එකේ අපිට පැහැදිලිව primary key පේනවා. අපි මාක් කරනවානේ. ඒ සට primary key පැහැදිලිව පේනවා. නමුත් අපිට සමහරට foreign key පැහැදිලිව පේන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි අපි නිවැරදිව අඳුරගත්තු relationship එක අපිට foreign key එකත් හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. Whenever we look at the ER diagram, we can easily find the primary key. අපිට primary key එක පේනවා. But it may be not clear to see the foreign key. But if you understand the relationship between tables, between entities, you can find the foreign keys. හරිද? අපිට හොයාගන්න පුළුවන්කම ලැබෙයි. අපි ඒවා දිහා ටිකක් අපි අර critically බැලුවොත් යම් කිසි ආකාරයක් critically බැලුවොත් අපිට ඒක හොයාගන්න පුළුවන්කම තියෙනවා. right? එහෙනම් ටටකල් දාගෙන යන් කොහොමද මේක වෙන්නේ කියලා. mapping entities අපි කොහොමද භූතාර්ථ අනුරූපණය කරන්නේ? මතු අදාගත්ත නැනේ. ER සටහන් වගුබඩ පරිවර්තනය කිරීම, converting ER diagrams to tables. ER diagram can be converted to tables in relational models. ER සටහන් බන්ධ ආකෘතියේ වගු බවට පරිවර්තනය කළ හැකිය. අපිට පහසුවෙන්ම කරන්න පුළුවන්. කිසිම මේ අමාරුවක් නැහැ. ඒක හරි පහසුවෙන් කරන්න පුළුවන්. So first one is mapping entities. භූතාර්ථ අනුරූපණය කිරීම. දැන් භූතාර්ථ ගොඩක් අඳුරගත්තානේ. අපිට භූතාර්ථ තිබුණා මොනවද? සවිමත් ඒවයි දුර්වල ඒවයි. We had two type of entities. One is the strong one, other one is the weak one. අපි ඉස්සෙල්ලාම කරන්නේ මොකද්ද? මේ strong one. ඒක ස්වභාවිකවම තියෙන ඒවානේ. ඒක ස්වභාවික තියෙනවා. අපි කරන්නේ යන්නේ මොකද්ද? මේ සවිමත් භූතාර්ථයක් පරිවර්තනය කරන්න යනවා වගුවක් බවට. ඊට අපි අතර උපලක්ෂණ ඇට්‍රිබියුට් අපිට තිබ්බනේ උපලක්ෂණ ආකාර කීපයක් මතකද? සරල ඒවා තිබ්බා, සිම්පල් ඒවා. ඊට පස්සේ කොම්පොසයිට් සංයුක්ත ඒවා තිබ්බා. ඊට පස්සේ මල්ටි වැලියු බහුවග ඒවා තිබ්බා. ඒතර අපි මේ හැම එකක්ම වගු වලට දාන්න ඕනේ. මේ දත්තනේ. අපි මේ හැම ඒතර මේවා අපි වගු වලට දාන්නේ කොහොමද? You can see that we had different type of attributes. Simple attributes, composite attributes, then the bahu value
මල්ටි වැලියු බහුවගේ තියෙන. ඒතර මේවා අපි පරිවර්තනය කරන්න ඕනේ අපේ වගු ආකෘති බවට. ඉතින් අපි ඒක නිසා මේ එක එකක් වෙන වෙන වරන් පරිවර්තනය කරන්නයි උත්සාහ කරන්නේ. So now we are getting one by one and try to convert them into proper table structures. දැන් මෙතනදී අපි කතා කරන්නේ table එකේ මේ field name එක විතරයි. නමුත් මේක ඔයගොල්ලෝ දන්නවා type එකක් තියෙනවා size එකක් තියෙනවා. ඒවා අපිට ඕන කරන්නේ implementation වලදී. එහෙම නැත්නම් අපි ඇත්තටම SQL වලින් නැත්නම් MySQL වල අපි මේ table එක ගොඩනගද්දී අපි ඒක දැන් දන්නවා. Field types, field sizes, now you are familiar with those things. මම කිය අපි දැන් මේ පාඩම කතා කරද්දී අපිට තැන් තැන් වලින් කතා කරන්න පුළුවන්කම තියෙනවනේ. ඒ නිසා මම table එකේ අර මුළු ආකෘතිය ගැනම හිතන්නේ නැහැ මෙතනදී. Just we are taking only the field names. අපි ගන්නේ field ටික විතරයි. අපි ඒකේ type එකවත්, ඒකේ size එකවත් ආයෙ මෙතනදී සලකන්නේ නැහැ. තේරෙනවද? Now here we are not talking about the data type or the size of the fields. We are simply thinking about the field names. Just the fields. Okay? So ඒක පොඩ්ඩක් මතක තියාගන්න. So now we try to convert this one rule. අපි ගන්න මොකද්ද? අපි හැම entity එකක්ම convert කරනවා table එකක් බවට. All the entities will be converted to tables. සියලුම භූතාර්ථ අපි පරිවර්තන කරනවා වගු බවට. එහෙනම් අපි දැක්කා ඉස්සෙල්ලා එකේ අපිට හම්බුණා භූතාර්ථ දෙකක්. අපි මේ දෙක පරිවර්තන කරනවා වගු බවට. ඊට අපි දකින මේ භූතාර්ථයේ තියෙන attributes ඔක්කොම ටික අපි දානවා මොනවාට? fields වලට. All the attributes in the entities are converted into fields in the table. අපි දැක්කෝ භූතාර්ථයේ පොත උපලක්ෂණ සියල්ලම අපි ශේෂ්ත්‍ර වශයෙන් හඳුන්වා දෙනවා. key attribute එකක් තියෙනවනේ ගොඩක් වෙලාවට. ඒක අපි දානවා මොකටද? primary key එකට. යතුරු උපලක්ෂණේ අපි ප්‍රාථමික දරපටපත් කරනවා. ඒක composite වෙන්නත් පුළුවන්, composite නොවෙන්නත් පුළුවන්. හරිද? right. එනවා ටික සටහන් කරගන්නකො. right. ඔන්න අපේ පළවෙනි entity එක. පුළුවන්ද දැන් මේකට ටක් ගාලා අපිට හදන්න ඔය කියපු කතාව? හරි පහසුයි නේ. දැන් බලන්න. අපි මේ ගත්ත උදාහරණය තුල අපිට හම්බුණා සිසුවා කියලා entity එකක්. With our example, we found an entity called student. අපි ආව ගත්තා. ඒක තමයි table එකේ නම. සිසුවා. එතකොට මේකේ field මොනවද? කණියකට ටිකක් කොල්ලු. හරි දාගන්න. දැන් මේකේ field මොනවද? ඇතුළත් වීමේ අංකය, admission number, name, නම, class, පන්තිය, home address, නිවසේ ලිපිනේ. අපිට ඒක දාගත්ත හැකිනේ. දැන් මේක තාම සාර්ථකම නැහැ. නමුත් අපි හොයාගත්ත ටික නේ ඔය ටික. අපි ටික දාගන්නවා මේ වගේ. So this is the way we can write. අන්න අපි ලියා ගන්නවාද අපිට පහසුද මේ දින එක විදියක්? නැත්නම් මේ විදිහට. අර මේ schema style එකටනේ සිසුවාද ඇතුළත් වීමේ අංකය. ඕක දාන සාමාන්‍ය අපි කරන්නේ primary එක underline කරලා ටික දාගත්තා. This is not perfect, okay? මේක කියන්නේ අතිසාර්ථකයක් නෙමෙයි. නමුත් අපි අරක දිහා බලලා මෙහෙම තමයි අපිට ආවේ. අපි තව ඉස්සරහට ගියාම කතා කරනවා. So this may be acceptable level. තේරෙනවද? මේක අපිට පිළිගත හැකි මට්ටමේ තියෙනවා. අපි අර ER එක කන්වර්ට් කරා table එකක් බවට. ඒතර ER එකේ හැම entity එකක්ම අපි table බවට පරිවර්තනය කරනවා. So each entity in the ER converted into tables. පැහැදිලිද? ලියා ගන්න කොයි ටිකක්ද එහෙනම්? ගැටලුවක් තියෙනවා නම් යමක් අපැහැදිලි නම් අහන්න ටක් ගාලා හරි. ඉතින් අපිට මේ කැමති ක්‍රමයට ලියන්න පුළුවන්. ඉතින් අපි සාමාන්‍යයෙන් කැමති අර උඩ ක්‍රමයට ස්කීමා ස්ටයිල් එකට කැමතියි අපි. සමහරට මේ වගේ data
sheet type එකට ලියන්නත් පුළුවන්. අයි මෙතනදී අර type එකවත් size එකවත් කියලා හිතන්නේ නැහැ. ඒක අපිට ඕනේ ඇත්තටම table එක හදන වෙලාවෙදිනේ. විභාගයේදී මේවා ටෙස්ට් කරලා තියෙනවා අනාගතෙත් මේවා ටෙස්ට් කරනවා ඒ නිසා මේවා හොඳට පැහැදිලි කරගන්න හරි නේද ඔය අපි කිව්වේ strong entity එකක් with simple attributes මේ ඔක්කොම simple attributes වලින් ගන්න අපි simple වශයෙන් එක ගත්තේ හැබැයි ඔයගොල්ලෝ දන්නවා මේ වෙනකොට මේ address එක ගත්තොත් තනි field එකක් නෙමෙයි මේක අඩුම වශයෙන් field දෙකක් හෝ තුනකට යනවා name ගත්තත් එහෙමයි තනි එකකට නෙමෙයි name එක දාන්නේ මේකත් දෙකක් හෝ තුනක් ගන්නවා හැබැයි අපි මේ වෙලාවේ හිතුවා මේක simple කියලා just think about like that in this moment we thought that these are simple attributes but actually these are not simple attributes ඔයාලා ඇත්තටම දන්නවා මේවා සරල උපලක්ෂණ නෙමෙයි මොකද නම කියන එක අපි හැමසෙම කෑලි 3කටවත් කඩා ගන්නවා ඇඩ්‍රස් එක කියන එක අපි සාමාන්‍යයෙන් කෑලි 3කට කඩා ගන්නවා පේනව නේද එනිසා අපි ඒ ගැන හිතන්න පුළුවන් හැබැයි සරල අවස්ථාවේදී අපි සරලව ගත්තොත් ඔච්චර නම් තියෙන්නේ අපිට ඔහොම දාන්න පුළුවන්කම තියෙනවා so these things can be adjusted අපිට මේවා තවදුරටත් වැඩි දියුණු කරන්න පුළුවන් now we go for the next one so if we have strong entities with composite attributes අන්න අපි කියපු එක අපිට හම්බ වෙනවා උපලක්ෂණ සංයුක්ත ඒවා හැබැයි සවිමත් භූතාර්ථයක් අපි දුන මොකද කරන්නේ දාගන්නකො විස්තරේ only the simple attributes of the composite attributes are taken into account මෙහිදී සංයුක්ත උපලක්ෂණ වල සරල උපලක්ෂණ පමණක් සැලකිල්ලට ගන්න දැන් අපි හදපු එක අපිට තව ටිකක් දැන් fine tune කරන්නයි යන්නේ we are going to make bit adjustments තියාගත්තනේ මේක මෙන්න මේ වගේ දැන් බලන්න මම අර කියපු කතාව දැන් සිසුවා නම වාසගම පළමු නම අනිකුත් නම නිවසේ ලිපිණිය නිවසේ අංකය පළමු පේලිය දෙවෙනි පේලිය දැන් මොකද වෙන්නේ එතකොට අපි මේක හිතන්නේ නැහැ so we are taking only the simple attributes අපි දැන් දිනු කරා මේක මෙන්න මේ විදිහට you can see that now it is improved අපි මේක දැන් තවදුරටත් සංවර්ධනය කරා because here we have what we have composite attributes with strong entity සවිමත් භූතාර්ථයක් එක්ක අපිට හම්බ වෙනවා සංයුක්ත දේවල් උපලක්ෂණ. ඒතර අපි මේවා තමයි දැක්ස් ගන්න. තේරුණාද? right අපි ඔක ලියාගමු එහෙනම්. මේක ලියාගන්න බැරුණානේ. හරි ඔක ලියා ගන්න ටක් ගාලා එන. හරිද මේක?
අපි ලියාගමු මේ ටික මේ විදිහට යන්නේ දැන්. So normally we are taking only the simple attributes. අපි ගන්නේ සරල උපලක්ෂණ විතරයි. අපි දැන් දැන් අපිට හම්බෙන්නේ දැන් බලන්න අපි improve කරලා තියෙන මේක දැන්. අරට වඩා මේක දියුණුවා. පැහැදිලිද මේ ටික? අපි ඉස්සරහට යන්න එහෙමනම්. හරිනේ. අපිට දෙන්නේ multi value attributes. බහුවර්ගීය උපලක්ෂණ. අපි ගත්තොත් දැන් උදාහරණ වශයෙන් ටෙලිෆෝන් නම්බරේ වගේ ගත්තොත් නේද? එක පුද්ගලයෙකුට ටෙලිෆෝන් නම්බර්ස් කීපයක් තියෙන්න පුළුවන් නේ. එන්න ඒ වගේ වෙලාවට අපි මොකද කරන්නේ? මේ වගේ වෙලාවට මොකද කරන්නේ? මොන බාන කරනද? පොඩ්ඩක් කියවන්නකෝ. දැන් මේකම අපි අර normalization කරා ප්‍රමතකරණයේදී කරා. අපි අර නැවත දෙන අයින් කරනවා කියලා. ඒක තමයි මේ කරේ. මෙතනදී ඒ දෙයම තමයි සිද්ධ වෙන්නේ. අපිට හම්බ වෙනවා නම් බහුවගයන් අපිට සිද්ධ වෙනවා මේකට table දෙකක් හදාගන්න. If you are getting multi values, we have to make two tables. We have to make two tables. අපිට මේකට table දෙකක් හදාගන්න වෙනවා. හරිද? එහෙම නොවුනොත් වෙන්නේ මොකද්ද? අපි අර කියපු repetition එක, duplicating එක, සමතුලිතතාවය. එහෙම නැත්නම් දත්ත නැවත යෙදීම සිද්ධ වෙනවා. ඒක වළක්වන්න තමයි අපි මේ වගේ මේක කඩාගන්නේ. අපි මේ දෙකෙන්ම එකම වගේ සමාන දෙයක් කරන්නේ normalization එක සහ මේ ER එකෙන් අපි යම් මට්ටමකට සමාන දේවල් තමයි කරන්නේ. ලියා ගන්නකො මේ ටික.
ලියාගත්තනේ. දැන් බලන්නකො මෙන්න මේ කතාව. මට දැන් මේකට අවශ්‍ය ටේබල් ආකෘතියක හදන්නකො බලන්න. We have some more details, but just think about these details. So now we are getting the telephone number as the multi-value attribute. අපි දැන් මේක හිතන්න අපි දුරකථන අංකය සටහන් කරලා තියෙන්නේ අපි අර බහු වර්ගයේ සහිත උපලක්ෂණයක් වශයෙන්. දැන් මට මේකේ ටේබල් ආකෘතික මොනවද කියලා කියන්න බලන්න. දැන් ටේබල් දෙකක් එන්න ඕන කියලා කියනවනේ. මේ ටේබල් දෙකේ එන ෆීල්ඩ්ස් ටික මට මිනිමම් හරි අඩුම ෆීල්ඩ් ටික සටහන් කරන්නකො බලන්න. දැන් මේකේ එන ටේබල් මොනවද? ඒ වගේ ෆීල්ඩ්ස් මොනවද? මිනිමම් ටික. මම ඒක උතන වැඩි නැතුව අත්‍යවශ්‍ය ටික විතර ලිව්වේ. අන්තිම අපිට මොන හරි නේව දාගත්ත හැකිනේ. ඉක්මනින් දාන්න බණ මට මොනවද ටේබල් ස්ට්‍රක්චර්ස් කියලා මේකට. මොනවද ටේබල්? ටේබල් දෙක අපිට දෙකක් එනවා කියලා අපි දැන් කිව්වා. මොනවද අපිට ටේබල් දෙක? මොනවද ඒකේ අපිට ලැබෙන ෆීල්ඩ්ස්? ඔය බාසුරු දානවා අපිට එකක්. ඔය අපිට ඒක යම් මට්ටමකට පිළිගන්න පුළුවන්. නම් තමයි අපිට තියෙන ගැටලුව වශයෙන් තියෙන්නේ. දේශක අපිට ටේබල් කීයක් එනවද? ඒ ටේබල් ඔක්කොම දාන්න ඕනේ. නම් පවා ඉතා වැදගත්. අපිට පුළුවන් වෙන්න ඕනේ නමක් හොඳට හොයාගන්න. ඉතා වැදගත් ටේබල් වල නම් දාද්දී. මොකද අපි හැමසම කියන්නේ use a comprehensive name. අර්ථවත් නමක් දාන්න. ඒ නම දැකපු ගමන් අපිට ටේබල් එක මොකක්ද කියලා දැනෙන්න ඕනේ. මම හැමසම නික්නේම් එකක් අය දාන නික්නේම් එකක්. අපි යාළුවන්ට දාන නික්නේම් නේද? ඒ වගේ දැම්මොත් අපිට වඩා පහසුයි ඒක අඳුර ගන්න. හොඳයි අනිත් අයත් දාන්න බලන්න. මේ රූල් එක ඇප්ලයි කරගන්නකො. මේ රූල් එක ඇප්ලයි කරගන්නකො. So if you know the rule, you can apply, you can work with. අපි මේක තනි ටේබල් එකකට හැදුවොත් ඔකට තේරෙනවා ටෙලිෆෝන් නම්බර්ස් ගොඩක් දානවා කියන ගැටලුවක් වෙනවා. So අපේ රෙපිටිෂන් එක නැත්නම් සමතුලිතතාවය ඩුප්ලිකේටින් කියන ප්‍රශ්නේ ඇති වෙනවා අපිට. අපි ඒක වළක්ව ගන්න ඕනේ. එහෙනම් අපි මේක ටේබල් එකෙන් අයින් කරන්න ඕනේ. අපි normalize කරලා තියලා ඒකනේ. So here we are doing some kind of a normalization. අපි මෙතනදීනේ නොදැනුවත්ව අර සමතුලිතතාවය අයවත් කිරීම සිදු කරනවා. හොඳයි අනිත් කඩේ දාන්න බෑ මොනවද ලැබෙන ටේබල් කියලා මට.
මලිති ඔයා ෆොරින් කී එක වැරදි. ෆොරින් කී එක වැරදි. ඔයාට ෆොරින් කී එක හඳුනා ගැනීමේ මොකක් හරි පොඩි ගැටලුවක් ඇති වෙලා තියෙනවා. සර්. ඔව්. හරි සර් මාරු වෙලා ඇවිල්ලා තියෙන්නේ මේ ඒ දෙකේ අනිත් පැත්ත එන්න ඕනේ. ඒ කියන්නේ ඊළඟ වගුවට ගියාම. මට කියන්නේ දෙවනි වගුවේ ඔයා ෆීල් දෙකක් තුනක් ලිව්වනේ. ඒකේ ෆොරින් කී එකක් තියෙනවනම් මොකක්ද ඒක? ඇඩ්මිෂන් නම්බර් එක සර්. ඇඩ්මිෂන් නම්බර් රයිට් හරි. මොකද සමාන වෙන ෆීල්ඩ් එක සමාන නැත්නම් අපිට අවුලක් තියෙනවා. හොඳයි. ඔව් සර් මේ අර කොළුවේ තිබිලා මම ඒක ටයිප් කරේ. මම මට පේරෙන්නේ මම කියන්නේ විභාගෙදී වැදගත් පේනව නේද? විභාගෙදී මාක් කරන්නේ ඔයගොල්ලෝ ලියපු එක. මම හැමසෙම කියනවනේ. අපි දන්න දේ අපිට පුළුවන් දේ ඒවා මුකුත් වැඩගත් වෙන්නේ නැහැ. වැදගත් වෙන්නේ අපි මොකද්ද කොලේ ලියලා එච්චරයි. සමහරම හැමසෙම කියනකොට දැන් MCQ පේපර් එකේ ළමයා පේපර් එකේ උත්තරේ 4 කියලා මාක් කරලා අර කොලේ මාක් කරනවා 3 කියලා. දැන් උත්තර පත්‍රය 3 මාක් කරලා තියෙන්නේ. අර උත්තර පත්‍රේ. හැබැයි එයාගේ ප්‍රශ්න පත්‍රය 4 කියලා මාක් කරා. මොකක් හරි හේතුවක් නිසා 3 තමයි මාක් කරලා දෙන්නේ. ඒකකින් උත්තර පත්‍රයේ බලන මිනිස්සුන්ට තියෙන්නේ 3නේ. එයා බලන්නේ 3 ගැන. එයා 4 ගැන දන්නේ නැහනේ. එයාට වැඩකුත් නැහනේ. නිසා අර අපි කියන්නේ දැනුම ලබා දීමේ ක්‍රමය ඉතා වැදගත්. එහෙමත් අපි අමාරු වෙටෙනවා. සාලිතගේ දෙවනි ටේබල් එකේ මට ගැටලුවක් තියෙනවා. මොකක්ද දන්නවද? දැන් මේ පුද්ගලයාට ටෙලිෆෝන් නම්බර්ස් 5ක් තිබ්බොත් ඔයා මොකද කරන්නේ? ආදිත්‍යක ආකෘතිය හරි. ආදිත්‍යක ආකෘතියේ ලොකු මට ගැටලුවක් දැනෙන්නේ නැහැ. සාලිතක ආකෘතියේ මේ පුද්ගලයා ටෙලිෆෝන් නම්බර්ස් 5ක් තිබ්බොත් ඔයා මොකද කරන්නේ? දෙවන වගුවේ මේ ඇඩ්මිෂන් නම්බර් එක රිපීට් වුණාට අවුලක් නැද්ද? අපිට හැම ටේබල් එකකම ප්‍රයිමරි කී එකක් තියෙන්න ඕනද? අත්‍යවශ්‍ය නැහැනේ. නේද? එහෙනම් අපිට ඒකේ ඔය ප්‍රශ්න විසඳනවා. දැන් ඔයා හිතන් ඉන්නේ හැම ටේබල් එකම ප්‍රයිමරි එකක් තියෙන්න ඕනේ කියලානේ. එහෙම නීතියක් නැහැනේ. ප්‍රයිමරි එකක් තියෙනපට තියෙනවා. එතකොට රිපීට් වෙනවා කියන එක ගැටලුවක් වෙන්නේ නැහැ. දැක්කනේ අපේ මනසේ අපි තියන් ඉන්නවනේ. all the tables should have primaries එහෙම කතාවක් නැහැ. වගුවකට ප්‍රාථමිකයක් තියෙනවා. ඒ නිසා මෙහෙම දැම්මොත් දැන් තේරෙනවනේ. ඔයා මේ විදිහට ආකෘතිය හැදුවොත් අමාරු වෙටනේ. ඇයි? ටෙලිෆෝන් නම්බර්ස් 5ක් තිබ්බොත් ඔය වැඩේ කරන්න බෑ. අනේ එතකොට දැන් හරියනවා පේනවද? නම අපි වෙනස් කරමු ටේබල් එකේ. නම පස්සේ වෙනස් කරමු. අනිත් අය දේශක මට ආකෘතිය හරියට ආවේ නැහැ. ඔයාගේ ආකෘතියේ වැරද්දක් තියෙනවා. බාසුගේ ටේබල් නම් මම වෙනස් කරනවා. ටේබල් නම් ඒවා අපි පොඩ්ඩක් වෙනස් කරගන්න ඕනේ. එහෙම දැම්මොත් අපි අමාරුව වැටෙනවා. ඒ කියන්නේ ගැළපෙන්නේ නැහැ අතර මේකයි හේතුව. අනෙක් අය මට දාන්න තමන්ගේ ආකෘතියට. ඒතකොට දැන් මට මේක කමෙන්ට් කරනවා. ඒතකොට දැන් අපිට මට දැනෙන්නේ ඕගොල්ලෝ මොකද්ද මේ ගැන හිතන්නේ? මට ඔක දැක්කම තේරෙනවා ඕගොල්ලන් කොහෙද ඕගොල්ලෝ හිර වෙලා ඉන්නේ කියලා. සහ ඕගොල්ලෝ මොකද්ද හිතන් ඉන්නේ කියලා. මම මේකයි දාන්න කියන්නේ. ඒතර මට එතන උදව් කරනවා. මෙන්න මේක හදාගන්න. මේ අඩුපාඩුව වැරද්ද හදාගන්න. ඒතර විභාගයේදී වැරද්ද සිද්ධ වෙන්නේ නැහැ. විභාගයේ වැරද්ද සිද්ධ වෙන්න බෑනේ. ලකුණු කැපෙනවා, ලකුණු නැති වෙනවනේ. ඉක්මනින් දාන්න. මොකද මගේ උත්තරේ ලියාගෙන වැඩක් නැහැ. මට මේ ටික පින් කරලා දෙන්න පුළුවන් ප්‍රශ්න ටික දුන්නා වගේ. ඒතර වැඩක් වෙන්නේ නැහැ නේ එකෙන්. ඕගොල්ලෝ හිතලා හදලා දාන්න. ඒතර මම කියන්නම් කොතනද ඕගලන්ගේ හරි එක කොතනද වැරදි එක. ඒතර අපිට ඒක හදාන්න යන්න පුළුවන් ඉස්සරහට.
සුපුන් තිසරුණි රිද්මි රශිනි නිසංසලා අපිට මුකුත් උත්තරයක් ආවේ නැහැ. මොකද පෞගේ හැම අවුරුද්දෙම මේ කොටසෙන් ප්‍රශ්නයක් ආවා. ඒ ප්‍රශ්න වලට මේ දැනුම අත්‍යවශ්‍යයි. දැන් මේක හරවන්න තියෙන්නේ. දැන් එක ටේබල් එකක් පැහැදිලි. මොකද එක ටේබල් එක මේ ශිෂ්‍යයාගේ මෙන්න මේක දාන විදිහ. එන එකක් හදුවා අපි ඒ වගේ. බලන්න. සිසුවා ඇතුළත් වීමේ අංකය ඒතරට ලියනවා. තව මේක තිබුණා දැන් අර කෑලි තිබුණේ. අර ඉස්සෙල්ලා ටේබල් එකමනේ. දැන් අපිට ප්‍රශ්නේ ආවේ ටෙලිෆෝන් නම්බරේට. අපි මේකට අලුත් ටේබල් එකක් හදනවා. ඉතින් මම මේ නම දානවා ස්ටුඩන්ට් ටෙලිෆෝන් නම්බර් කියලා. ස්ටුඩන්ට් ටෙලිෆෝන්. සිසුවා සහ දුරකථනය. ඉතින් මේකේ ඇතුළත් වීමේ අංකය දෙනවා දුරකථන අංකය තියෙනවා. එතකොට මේකේ ප්‍රයිමරි කී එකක් නැහැ. මොකද එක ළමයෙකුට දුරකථන අංක එකකට තියෙන්න පුළුවන්. සරලම දේ ගත්තොත් ගෙදර නම්බරයයි එයා පෞද්ගලික පාච නම්බරය. ඕගොල්ලෝ කරන බලන්න. දැන් ගොඩක් අය නේ ළමයින්ට ෆෝන් එකක් අතේ තියෙනවනේ දැන් ලොකු ළමයි අතේ. ඒ ෆෝන් එක අංකය. ඔයාලා ගෙදර අංකෙකුත් තියෙනවනේ. සමහරට ඔයගලන්ගේ මේක අතුර දාලා මොකද්ද? දෙමාපියන්ගේ අංක. මවගේ අංකය, පියාගේ අංකය. ඒවා සමහර දෙනවා in emergency. දරුන් දෙන්න අංකයකුත් දානවා. පේනවද ඔයගලන්ට? දැන් මම කියන්නේ ඒකයි. එතකොට එක ළමයෙක්ට දුරකථන අංක කීපයක් තියෙන්න පුළුවන්. තමන්ගේ ගෙදර අංකය, තමන්ගේ අංකය, පියාගේ අංකය, මවගේ අංකය, හදිස්සියක් වුණොත් දරුන් දෙන්න අංකයක්. එහෙම එකක් දානවනේ. බලන්න ඔයගොල්ලෝ කතා කරන්නේ. Whenever you are designing a form, you are getting all these things now. Your telephone number, home telephone number, emergency contact telephone number, father's telephone number, mother's telephone number. ඒවා ගොඩක් ඒවා දාන්න. ඒක අපිට දැන් මෙන්න මේක අපි හදන්නේ සිසුවා සහ දුරකථනය සම්බන්ධව. ඒක අපිට මෙතනදී එක ළමයෙකුට දැන් මේකේ ප්‍රයිමරි කියක් නැහැ. දැන් මේ කනෙක්ට් වෙන්නේ කොහමද? මේක මෙතනින් කනෙක්ට් වෙනවා මෙතනට. So මේ පැත්ත 1 වෙනවා මේ පැත්ත මෙනි වෙනවා. හරිම සරලයි. So අපි ටේබල් දෙක කනෙක්ට් වෙනවා. ටේබල් දෙක කනෙක්ට් වෙනවා නම් ටේබල් දෙක තුල common field එකක් තියෙන්න ඕනේ. වගු දෙක සම්බන්ධ කරනවා නම් වගු දෙක අතර පොදු ශේෂ්ත්‍රයක් තිබිය යුතුමයි නැත්නම් කනෙක්ට් කරන්න බෑ. පැහැදිලිද? මේ කතාව පැහැදිලිද? කාට හරි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවද? හරි. එහෙමනම් ඔය ටික ලියා ගන්නකෝ. හැමතිස්සෙම උත්සාහ කරන්න අර කම්ප්‍රෙහෙන්සිව් නේම් එකක් අර්ථවත් නමක් දෙන්න. එතකොට අපිට වඩාත් පහසුවෙන් ටේබල් එක දැක්කම මොකද අඳුර ගන්න පුළුවන්. එතකොට හරි පහසුයි අපිට අඳුර ගන්න. හරි නේද මේක? now අපි කතා කරේ එක සෙට් එකක්. strong entity with simple attributes with multi composite attributes with multi value attributes. ඔය කතාව. හරි. අපිට කතා කරන්නේ weak entities. දුර්වල භූතාර්ථ weak entities. දැන් අපි හැමසෙම කිව්වා weak entity එකක් කමෙන්ට් එකකට යපෙනවා. ඒතර weak entity එක තුල ඒකටම වෙන් කරපුව primary key එකක් ගොඩක් වෙලාට නැහැ.
because they have normally one to many relationship and it's always depend on the strong entity. නිසා මේක තුල අපිට ගොඩක් වෙලාට ප්‍රාථමික යතුරක් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒතකොට අපිට මේක සරලව හිතද හැකි අර සාමාන්‍ය entity එකක් primary key එකක් නැති විදිහට. තේරුණාද? හරිම සරලයිනේ. ලියා ගන්නකො. අපි උදාහරණයක් ගමු. මේ බලන්න මෙන්න අපි කරන වෙලේ create table for each weak entity හැම දුර්ලභ භූතය සම හදන්න යම් ආකාරයක වගුවක් අර ඔක්කොම ඇට්‍රිබියුට් එකතු කරන්න එකට සාමාන්‍ය විදිහට හැබැයි එකම දේ වෙන්නේ මොකද්ද මේකේ ප්‍රයිමරි කීයක් නොතිබෙන්න පුළුවන් කලාතුරකින් තියෙන්න පුළුවන් සාමාන්‍ය නේද ඒක ඔක්කොම ෆොරින් කී ඩිෆයින් කරා මෙයා කාටද කනෙක්ට් වෙන්නේ මෙයා කාටද කනෙක්ට් වෙන්නේ අපිට ඒක හදා ගන්න පුළුවන්. ලියා ගන්නකො කරන ක්‍රියාදාම කරන විදිහ ඇත්තෙම නේද? ඇත්තටම දැන් මේ foreign key definition එක නම් අපි දෙන්න ඕනේ SQL වගේ statement වලදී. හරිද? අපි නැවත එතන මෙතන කිව්වා ඒක අපිට මේ වගු අඳිද්දි පෙන්වන්න අමාරුයි. අපි පෙන්වන්නෙත් නැහැ සාමාන්‍යයෙන්. හැබැයි අපි කියන one to many relationship එක අපිට ඇති වෙනවනේ. අපිට ඒව හඳුන්වන්න වෙන්නේ අපි table එක implement කරාදී table එක ඇත්තටම හදද්දි SQL පාවිච්චි කරලා. foreign key එක මාක් කරන හැමෝම foreign key එක පේනවා. හරි? foreign key එක මාක් කරන්න ඕනේ. ටේබල් ස්ට්‍රක්චර් එකේ ස්කීමා එකේ අපි අනිවාර්යෙන් ප්‍රයිමරි කී එක මාක් කරන්න ඕනේ. ෆොරින් කී මාක් කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. හැබැයි මාක් කරන අවස්ථා තියෙනවා. අපි ලියනවා FK කියලා. හරි? එහෙම ලියන අවස්ථා තියෙනවා. ලියාගත්ත නේද මේ ටික? අපි ඉස්සරහට යමුද එහෙනම්? උදාහරණයක් කරන්න. මේ බලන්නකෝ නේද? අපිට ඒකේ මම උදාහරණයක් දීලා අපිට උදාහරණයක් ගත්ත හැකි ඕනනම් අපි අර මව සහ දරුවා කියන එක. ඒක දරුවා කියන එක රඳාපවතින මව මත. ඒතර මවගේ අපිට පොඩි උදාහරණයක් ඒ පස්සේ අපි ගමු හරි? මෙතන පස්සේ අපි උදාහරණයක් එයි. mapping relationships බන්දුතා දැන් බන්දුතාවය කියන එකත් අපි ඇත්තටම සලකන්නේ table එකක් විදියට so relationship also treated as a table එතකොට සමහර වෙලාවට බන්දුතාවය මත උපලක්ෂණ තියෙන්න පුළුවන් sometimes the relationship will have some attributes if they have attributes we add in that if they don't have that attribute we are looking the tables on both sides and adding attributes from those tables. අපිට ගොඩක් වෙලාවට මේ බන්දුතාවයක් මත උපලක්ෂණ දකින්න පුළුවන්. එහෙම තිබ්බොත් අපි එකතු කරනවා. එහෙම නැත්නම් අපි කරන්නේ මොකද්ද? දෙපැත්තේ වගු දෙකට, දෙපැත්තේ entity දෙකට, භූතාර්ථ දෙකට දිහා බලලා ඒකට අදාළ කරන දේවල් එකතු කරගන්නවා. මොකද මේ බන්දුතාවය තමයි table දෙක සම්බන්ධ කරගන්නේ. දෙපැත්ත දෙක. Relationship is connecting these both tables, entities. එතකොට ඒ දෙක සම්බන්ධ කරන නිසා අර දෙකට ආවේනික ඒවා අපි අපේ රිලේෂන්ෂිප් එකට දාලා වගුවක් හදා ගන්නවා නැත්නම් දෙපැත්තේ එන්ටිටි දෙක ටේබල් දෙක අපිට සම්බන්ධ කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අපි අවශ්‍ය කරන පරිදි අර රිලේෂන්ෂිප් එකට ප්‍රයිමරි කී සහ ෆොරින් කීස් හඳුන්වා දෙනවා. ඇත්තටම සමහරට ප්‍රයිමරි කී නැති වෙන්න පුළුවන්. හැබැයි ෆොරින් කියන අනිවාර්යයෙන්ම තියෙනවා. ෆොරින් මොකද දෙපැත්තේ කනෙක්ට් කරන්න ඕනේ. ඒ නිසා අනිවාර්යෙන් ෆොරින් කී දෙනවා. ප්‍රයිමරි කී තියෙනවා නම් අපි හඳුනනවා නැත්නම් නිකන් ඉන්නේ. මොකද ප්‍රයිමරි කී කියන එක ටේබල්ට අත්‍යවශ්‍ය නැහැ.
Some tables will have primary keys, some table has no primary key. Foreign key කියන එක අවශ්‍ය කරනවා table එක තව සම්බන්ධ වෙනවා නම්. If you want to connect the table with another one, then you need a foreign key. සම්බන්ධය ගොඩනගන්න අනිවාර්යෙන් අපිට foreign key එකක් ඕනේ. නැතුව සම්බන්ධය ඇති කරන්න පුළුවන් කමක් නැහැ. මොකද අපි කියවනේ foreign key එක ඕනේ වගු දෙකක් අතර බන්ධුතාවය සම්බන්ධය ගොඩනගන්න. Foreign key is required to make the relationship between two tables. තේරුණාද? right. අපි මේක ලියාගමුකෝ. හරිනේ මේ ටික. අපි ඔන්න ගත්තා පුංචි කතාවක්. දැන් මේකදී අපිට මේක තමයි බන්ධුතාවය. ඔකට පුළුවන්ද දැන් මේකට අවශ්‍ය කරන මේ බන්ධුතාවට අවශ්‍ය ටේබල් එක මැප් කරන්න. මට ලියන්න බාන්නේ මේකේ ලැබෙන ශේෂ්ත්‍ර ටික ෆීල්ඩ්ස් ටික මොනවද කියලා මේ බන්ධුතාවයට නම පැහැදිලිනේ. නම සහභාගී වේ පාටිසිපේට්. ඒක තමයි ටේබල් එකේ නම. මේ ටේබල් එකට අදාළව තියෙන ෆීල්ඩ් ටික මට ලියන්න. Now it is very clear that you are making a table for the participate relationship. The table name can be taken as participate. අපිට වගුවේ නම ගත්තයි සහභාගී වේ කියලා. නැත්නම් සහභාගී වීම කිව්වත් කමක් නැහැ. participate. එතකොට අපිට මේකේ තියෙන field එක දැන් ලියන්න ඕනේ. What are the fields we are writing for the participate table? අපි මොනවද මේ සහභාගී වේ කියන වගුව සඳහා ලබා ගන්නා ශේෂ්ත්‍ර ටික? පුළුවන් නේ දාන්න. හොඳයි ලියන්නකෝ දැන්. සාල්ට් එක හරි බාසුරුගේ එක හරි
මාළිතිගේ උත්තරේ හරි. දේශක උත්තරේ අවුලක් තියෙනවා. දැන් අර ලියන විදිහත් ඉතාම වැදගත්. අපි ටේබල් එකේ නම ලියලා අවශ්‍ය ෆීල්ඩ් ටික වරහන් ඇතුලේ ලියන්නේ. ඒ ආකෘතිය ඉතාමත් වැදගත්. මොකද එහෙම නොලියුවොත් ලකුණු ලැබෙන්නේ නැහැ. දැන් බලන්න ඉස්සලා ලිව්වේ කොහොමද කියලා ඒ ආකෘතිය ෆලෝ කරන ඉතාමත් වැදගත්. You are writing the table name within bracket you are writing field names. අපි හැමෝම මේක තමයි පාවිච්චි කරන ආකෘතිය. ඒකකට ලිව්වේ නැත්නම් අපිට ලකුණු ලැබෙන්නේ නැහැ. මෙතන තියෙන ඒවා අපිට ගැටලුවක් තියෙනවා නේද? right සුපුන්ගේ උත්තරේ හරි. ඒතර අපි ස්කීමා එක ලියද්දී ටේබල් කියන වචනේ අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක අපි පාවිච්චි කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. හරි. දේශ උත්තරේ කෑල්ලක් වැඩි අපිට ඒක අයින් කරන්න වෙනවා. මොකද මේ අනිකුත් ටේබල් වල නම් ලියන්නේ නැහැ ඒක ඇතුලේ. අපි ලියන්නේ පළවෙනි ටේබල් එකේ නම ඒක ඇතුලේ ෆීල්ඩ් එක විතරයි. රිද්මික උත්තරෙත් කෑල්ලක් වැඩි බවක් තියෙනවා. නිසා අපිට එහෙම ලියන්න ගියම අපි අමාරුව වැටෙනවා. ආදිත්‍ය උත්තරේ හරි. බලන්න මොනවද එන්නේ කියලා. අපි මේකනේ හදන්නේ. දැන් මේක මේකත් එක්ක කනෙක්ට් වෙන්න ඕනේ. මේකත් එක්ක කනෙක්ට් වෙන්න නම් මේකේ තියෙන ෆීල්ඩ් එකක් ගන්න ඕනේ. මොකද්ද ගන්නෙ අපි? ඇතුළත් තියෙන අංකය කියන එක. මේකත් එක්ක කනෙක්ට් වෙන්න ඕනේ. මොකද්ද අපි ගන්නෙ? ස්පෝර්ට් ID කියන එක. දැන් මම මෙතන මේ දෙක විතරක් ලිව්වා මේක ඕගලන්ට උදව්වක් වශයෙන්. නමුත් ඕගොල්ලෝ මෙතන ගොඩාක් ෆීල් තියෙනවානේ තව. මෙතන ගොඩාක් තව ෆීල් තියෙනවා. තව ගොඩාක් උපලක්ෂණ තියෙනවා. ඉතින් ඒ ඔක්කොම අපි ගන්න ඕනේ මේකට සම්බන්ධනේ මොනවද කියන එක. හරි? එතකොට අපි මෙතනදී මේ ඇතුළත් වීමේ අංකය තියෙන නිසා මේ ෆයිල් එකේ අපිට නායකයාගේ මොකක්ද ලියන්නේ ඒක අපිට හිතා ගන්න ඕනේ. දැන් මෙතන නායකයා වශයෙන් අපි සටහන් කරන්නේ එයාගේ නමද එයාගේ අංකද මොකක්ද කියන එක. දැන් මේ පැත්තෙන් අපිට ස්ටුඩන්ට්ගේ ඇඩ්මිෂන් නම්බර එක එනවනේ. ඒතර ඒකත් එක්ක නායකයාගේ සම්බන්ධයක් තියෙනවද? Now you must think about that. ඒතර අපි මේ පැත්තෙන් ඇතුළත් වීමේ අංකය ගන්න නිසා මෙතන නායකයා වශයෙන් අපි ලියන්නේ මොකක්ද? පුළුවන් ද කාට හරි මට කියන්න? අපි දැන් මේ ටේබල් එක හැදුවොත් මේ විදිහට මේ නායකයා වශයෙන් ස්ටෝර් කරන්නේ, තැම්පත් කරන්නේ. අපි ඇත්තටම ලියන தත්ත්වය මොන වගේ தත්ත්වයක්ද? එයාගේ අංකද ලියන්නේ, එයාගේ නමද ලියන්නේ, නැත්නම් වෙන මොන හරිද ලියන්නේ? පුළුවන් ද කාට හරි කියන්න? ඔරිත්මි කියනවා එකක්. හැබැයි ඒක අසාර්ථකයි. සාලිත කියන එකත් අසාර්ථකයි. ඔයගොල්ලෝ අඳිනවා මේකේ data sheet එක. අර මේ වගේ අඳිනකොට data sheet එක. ඇඳලා ඔයගොල්ලෝ හිතන එක ලියන්නකො මෙතන. ඔයගොල්ලෝ හිතන එකක් තියෙනවනේ. දැන් මේ ස්ටුඩන්ට්ගේ නේද? මේ නායකයා වශයෙන් ලියන මොකක්ද හිතන එකක් තියෙනවා ඔයගොල්ලෝ. මෙතන තියෙන මොකද්ද? ඇඩ්මිෂන් නම්බර්. මෙතන ස්පෝර්ට් ID. මෙතන කැප්ටන් නේද? මෙතන නම්බර් ඔෆ් අවර්ස් තියෙනවනේ. දැන් මෙතන ඔයගොල්ලෝ හිතන එක ලියලා බලන්න කොච්චර ගැලපෙනවද කියලා. මලිති කියන එකෙත් ගැටලුවක් තියෙනවා අපිට. දැන් මේක ඉතුරු ටිකක් තමයි මේ තව තියෙන මේක ඉතුරු ගැන හිතන්න ඕනේ. හරි? ඒවා අපි දන්නවනේ තියෙනවයි කියලා. ඒ ටේබල් එකේ. සර් බූලියන් එක මේ බූලියන් එකක් දෙන්න බෑද? පුළුවන්. පුළුවන්. ඕන එකක් දෙන්න පුළුවන්.
දැන් ඔයාලා මේ data sheet එක හදලා ඔයාලා ලිව්වොත් විස්තර ඔයාලට දැනෙයි මෙතනට දාන්න බැරි මොනවද කියලා. ඔයාලට පේනවද? දැන් රිද්මි සාලිතයි කියලා මෙතන ඇඩ්මිෂන් නම්බර් එක දාන්න කියලා. මෙතන ඇඩ්මිෂන් නම්බර් එක කොහොමද දාන්නේ? මෙතන ඇඩ්මිෂන් නම්බර් එකක් තියෙනවනේ මේ පැත්තේ. මෙතන ඇඩ්මිෂන් නම්බර් එකක් තියෙනවනේ. ඒතර මේ ඇඩ්මිෂන් නම්බර් එක ආයෙ දාන්න බෑනේ. නේද? ගැටලුවක්නේ. මලිත කියනවා දැන් නම දාන්න කියලා. දැන් මෙතන නම දැම්මොත් මේ ඇඩ්මිෂන් නම්බර් එකත් එක්ක මේ නම ගැටුමක් ඇති වෙනවනේ. නේද? දැන් ආදිත්‍ය හවුව අපිට දාන්න බැරිද කියලා බූලියන් එකක්. ඇයි එහෙම ඇහුවේ? නෑ සර් අපිට ඇඩ්මිෂන් නම්බර් ඒව දාන්න බෑනේ. ඒක තියෙන හින්දා එතකොට අපිට දැන් මේකේ not null දෙන්න නැතුව ඒක දාතයක හින්දා මං හිතුවේ ඒක පෙන්වන්න ලේසි වෙයි කියලා. ඔය ඒක කොහොමද පෙන්වන්නේ? මෙතන ඇත්තටම අපිට දාන්න වෙන්නේ බූලියන් එකක් තමයි. මොකක්ද දාන්න වෙන්නේ? අපි අහනවා මේ ඇඩ්මිෂන් නම්බර් එක අයිති කෙනා නායකයද නැද්ද කියලා. මෙතන අපිගේ ඇඩ්මිෂන් දාලා මොකක්ද කියන්නේ? අපි 100 කියලා. ආයෙ මෙතන ලියන්නේ මෙයා මේ අවස්ථාවේ නායකයද නැද්ද? අපි නායකද yes කියලා දානවා නැත්නම් no කියලා දානවා. එතන මේ ටීම් එකකට ඉන්න එක නායකයයිනේ. එතකොට අපි ගත්තොත් අපි කියමු මොකක් හරි ක්‍රීඩාවක් කියලා ක්‍රීඩකයෝ 11ක් ඉන්නවයි කියලා. ඒතර 10 දෙනෙක්ගේ නම් වලට no වැටෙයි. ඒකට yes වැටෙයි. ඒ ටීම් එකේ මෙයා නායකයා වෙනවා. ඉතුරු 10 දෙනාම නායකයෝ නෙවනවා. ක්‍රීඩකයෝ 8ක් කියලා හිතන්නකෝ. 7කට වැටෙයි no කියලා නායකයද නැහැ. ඒකට yes කියලා. පේනවද? මොකද මෙතනට අපිට ඔකට පැහැදිලි ඇඩ්මිෂන් නම්බරේ දාන්න බෑ. මෙතන ඇඩ්මිෂන් නම්බරේ තියෙනවනේ. මේකේ. ඒක මෙතන දාන්න බෑ. නම දාන්න පුළුවන්ද? නම දාන්න බෑනේ. ඇයි? ඒ නම ඇඩ්මිෂන් නම්බරට ගැලපෙන්න එපා. එතකොට අවුලක් තියෙනවනේ. ඒ නිසා මෙතන මේ ෆීල්ඩ් එකේ ඇත්තටම යන්නේ මොකක් වශයෙන්ද? බූලියන් එකක් වශයෙන්. එයා නායක නැද්ද කියලා අහනවා. මම කිව්වේ එකයි මෙතනදී අපි ඒ ගැන හිතන්නේ නැහැ. We don't think about what is the type of data. හැබැයි අපි ඒ ගැන අවබෝධයෙන් වැඩ කරන්න ඕනේ. මොකද අපිට මේක හදන්න වෙනවනේ ඊළඟට. The next step, we want to create these tables in MySQL or in any other database system. So then you should know what are the field type and what is the size of that. If it is a vacha or decimal or something like that. So අපි මේක හදන්න ගියාම අපි දැනගෙන ඉන්න ඕනේ මේකේ type එක මොකද්ද? ඒකේ size එක මොකද්ද කියලා. ඒ නිසා මෙතනට වඩා ගැලපෙන්නේ මොකද්ද? boolean type එකක්. එයා නායකද නැද්ද කියලා අහන්නේ අපි. නායක නම් yes කියලා නැත්නම් no කියනවා. හරිද? ඒ නිසා මෙන්න මේ වගේ තැන් ටිකක් ක්‍රිටිකල් වගේ පේනවා. ඉතින් ඒ තැන් ගැන පොඩි අවබෝධයක් ගන්න ඒක අපිට තේරෙනවා මේ වගේ data sheet එකක් හදුවාම. මම මේක අර මුල්ම උදාහරණවලදී data sheet එකක් පෙන්නුවේ. Because whenever you write some data, you can understand what kind of data we are getting into here. අපි දත්ත පෙන්වන ආකෘතිය ගත්තාම තමයි අපිට පේන්නේ මේකේ මොන જાතියේ දත්තද අපිට වැටෙන්නේ. ඒක අනුව තමයි අපි field type එකයි field size එකයි තීරණය කරන්නේ. මේක ඉතින් අපි කියන්නේ ලොකු වැඩ මම මේක ලොකු වැඩක් නෙමෙයි ලොකු වැඩේ අපි කෑල්ලක් නේ කතා කරන්නේ. මේක හරියට අපි කියන්නේ මේ ගෙයක් හදනවා වගේ. සිස්ටම් එකක් නේ අපි හදන්නේ. අපි ගේ හදලා අපි දැනගන්න ඕනේ දොරවල් කොහෙද තියෙන්නේ, ජනේල කොහෙද තියෙන්නේ, පොළොට මොනවද දාන්නේ නේද? බිත්ති බඳින්නේ කොහොමද? දැන් ගඩොල් බිත්ති බඳින්න එක ක්‍රමයක්, බ්ලොක් ගාලා නම් තව ක්‍රමයක් නේද? ඒ අනුව අපි ඉතුරු ඒවා ප්ලෑන් කරන්නේ. ඒ වගේ අපි මේ සිස්ටම් එක හදද්දී අපි මේක ඕවර්ऑල් අඩිය දැනගෙන ඉන්න ඕනේ. What we are doing, how we are doing. So when think about the final, what we are expecting to get. අපි අවසානයේදී ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන එක ගැන අපිට හැඟීමක් තියෙන්න ඕනේ. ගොඩාක් අපි ව්‍යාපෘති අසාර්ථක වෙන්නේ අපි අවසාන ප්‍රතිඵලය ගැන පැහැදිලිව දන්නේ නැහැ. ඒ අවසාන ප්‍රතිඵලට යන මාර්ගය හදාගන්න අපි අවසාන ප්‍රතිඵල දැන් මෙන්න මේක අපි යන්නේ. සමහරට අපිට ඒක පොඩ්ඩක් එහෙම මෙහෙම කරන්න වෙයි. අපි හිතපු අවසාන ප්‍රතිඵලය යම් යම් කරුණු නිසා
but we should understand about what is the expectation. අරමුණ අපි දැනගෙන ඉන්න ඕනේ. ඒ අපි අරමුණට යන්නේ අපි වැඩ කරන්නේ ඔබ්ජෙක්ටිව් එක. සමහරවිට ඔයගොල්ලෝ විභාගෙදී අපි මොකද්ද ලබා ගන්න යන්නේ? මොකද්ද අපේ අවශ්‍යතාවය? අරමුණ මොකද්ද? මම හැමසෙම අපි මූලික අරමුණ කරන්න ඕනේ අපිට ළඟම තියෙන යුනිවර්සිටියට යන්න. Getting admission to the closest university. ඒක තමයි අපේ අවසාන අරමුණ වෙන්න ඕනේ. District first වෙන එක හරිය island first වෙන එක වෙනම කතාවක්. එතන යන ටික දෙනාටනේ. District first වෙන්න පුළුවන්. බොහොම නේ ටික දෙනෙකුටනේ. island first බොහොම ටික දෙනෙකුට. එක්කෙනෙක් හෝ දෙන්නෙක් හෝ තුන් දෙනෙක් නෝක වෙන්න පුළුවන්. හැබැයි අපි ගොඩක් දෙනෙකුට university යන්න පුළුවන් නේ. Most of us can enter to the university. That should be the main target. ඒක තමයි ප්‍රධාන අරමුණ වෙන්න ඕනේ. ඉතින් district first ලා campus වල පුළුවන් හොඳයි. island first ලා campus වල හොඳයි. But it is a secondary purpose. ඒකට යන්න ගියොත් අපි අමාරු වෙනවා. නමුත් අපි අතන්ට ටාගට් කරන අපිට වඩා නිසා එතන ටාගට් කරන්න ඒක අවශ්‍යතාවය. මේක පැහැදිලිද දැන්? මම දැන් මේ ගැන කිව්වේ ඔයගොල්ලෝ මේ ගැන හිතුවේ නැත්තම් අපි ටේබල් හදාද්දී අමාරු වෙනවා. අපි දැන් මේ දෙක කනෙක්ට් කරන නිසා මේ පැත්තෙන් යමක් ගන්නවා මේ පැත්තෙන් යමක් ගන්නවා මේ ටේබල් එකට. මෙයා තමයි දෙපැත්ත සම්බන්ධ කරන්නේ. මෙයා coordinator වගේනේ දැන්. He's connecting two sides because that is a relationship. To relate that it should have common field from the left side as well as right side. එයා ළඟ තියෙනෝනේ වම් පැත්තට අදාළ දත්තත් දකුණු පැත්තට අදාළ දත්ත ක්ෂේත්‍ර තියෙනෝනේ. ඒක තමයි මේ දෙකෙන්ම කෑලි කෑලි කනෙක්ට් කරගත්තේ. සමහරට මෙයාට ප්‍රයිමරි එකක් තියෙන්න පුළුවන් නැති වෙන්නත් පුළුවන්. අපි දන්නේ නැහැ. දැන් මේක හැටියට නම් මෙයාට ප්‍රයිමරි එකක් නැහැ. ඒ නිසා අපි ඒ ගැන හිතන්නේ නැහැ. ඉතින් මේ ආකෘති ටික හොඳට මොලේට දාගන්න. මේවා විභාගවලදී අහලා තියෙනවා. ඉස්සරහටත් අහනවා. අපේ අවුරුද්දෙත් එකක් අහයි. ඉතින් මේ ටික දාගන්න පුළුවන් නම් අපිට කරදරයකින් තොරව අපේ ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන්කම තියෙනවා. පැහැදිලිද? right. මම දුන්නා ප්‍රශ්න සෙට් එකක්. අපි මේ ප්‍රශ්න සෙට් එක පොඩ්ඩක් ගමු. අරගෙන අපි මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න බලමු දැන්. මම හිතනවා ඔයගොල්ලෝ ප්‍රශ්න උත්තර ලියලා තියෙන්නේ කියලා නේද? මම ප්‍රශ්න සෙට් එකක් දුන්නා. මම හිතනවා උත්තර ලියලා තියෙන්නේ කියලා. පොඩක් අත උස්සන උත්තර ලියපු කට්ටිය. උත්තර ලියපු අය මම නේද ප්‍රශ්න 10ක් දුන්නානේ. මම ටියුට් එක එව්වා WhatsApp කරා. මට බාසුන් නම් ප්‍රශ්න දෙකට උත්තර sorry සාලිදනේ සාලිද මට ප්‍රශ්න උත්තර දීලා තිබුණානේ. භාගයස ලිව්වේ එතනින් ආට මේ අංශුව ටිකක් අනේ දෙයියනේ දැන්වත් මේ මහන්සිලා වැඩ කරන්න තව චුට්ට කාලේ තියෙන්නේ. මොකද මම හයියෙන් දිව්වට වැඩක් නැහැ. ඕගොල්ලෝ මේවා කරේ නැත්තම් ඕගොල්ලන්ට මේ එක්ස්පීරියන්ස් එක ලැබෙන්නේ නැහැ. දැන් මම මේ ඔක්කොම කරලා නිසා මට එච්චර ලොකු ප්‍රශ්නයක් නැහැ. මම ওই ටික ඔක්කොම කරලා තියෙන්නේ. දැන් මම ඔයගොල්ලෝ කරන්නේ 5 වෙනි වතාවට 6 වෙනි වතාවට වගේ නේද? නැත්නම් සමහරට 15 වෙනි වතාවට වගේ. ඔය ප්‍රශ්න සමහරට මම වෙනස් කර අලුත් කර මම දෙනවා. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ මේවා කරන්න මොකද ඒකට අත්දැකීම ලැබෙන්නේ. කරොත් තමයි අපිට අඩුපාඩුව වැරද්ද බැරි ඒවා හවු වෙන්නේ. ඒකයි මම කියන්නේ මේවා කරන්න කියලා. මොකද විභාගික ගම මේවා කරන්න හම්බුනොත් Tamanට ඉතින් කරගන්න බෑ. හරි? right. අපිට අග්ගලා ගන්නවා එක්සර්සයිස් ටික. එක්සර්සයිස් ටික අග්ගලා ගන්නවා අපි. මොකද මේවා කළා තියෙනනේ. පළවෙනි ප්‍රශ්නේ අපි මේ වගේ කියන්නේ මම මිනිත්තු 5ක් දෙන්නම් කරලා නැත්තම් ටක් ගාලා කරන්නකො මේ ටික. මේ මම පුංචි පුංචි උදාහරණ වල යන්නේ අපිට අවසාන ප්‍රතිඵලය හදාගන්න. මිනිත්තු 5ක් දෙන්නම් මම ටක් ගාලා මේ ටික අඳින්න. කාරණා 3ක් වැරද්දක්. ER diagram එක අඳින්න ඕනේ, cardinality එක තියෙන්න ඕනේ, attributes තියෙන්න ඕනේ. කියන්නේ රිලේෂන්ෂිප් අනිවාර්යෙන් තියෙන නැත්නම් කරන්න බෑනේ මේ වැඩි නේද? රිලේෂන්ෂිප් එක ඕනේ, කාඩිනැලිටි එක ඕනේ, ඇට්‍රිබියුට්ස් ඕනේ. so භූතා සම්බන්ධය හදන්න සම්බන්ධය අනිවාර්යෙන් ඕනේ, ගණනීයතාවය ඕනේ, උපලක්ෂණ ඕනේ.
ඒතර උපලක්ෂණ කරන කතා කරද්දී අපිට සමහර විට primary key ගැන කතා කරන්න සිද්ධ වෙනවා. When we are talking about the attributes, we are talking about the key attribute. That's the primary key. යතුරු උපලක්ෂණය ඒ කියන්නේ primary key එක. මම විනාඩි 5ක් දෙන්නම්. ටක් ගාලා මේ ටික කරන්න.
කරගන්න පුළුවන් වුණාද? ප්‍රශ්න ගැටලු මොකුත් තියෙනවද අහන්න? ප්‍රශ්න ගැටලු මොකුත් තිබේද? මේ ටික හරිද? මේ පුංචි පුංචි කතා ටිකක් කරලා ඉස්සරහට යන්නේ මේවා හරහා අපිට යම් යම් අදහස් ගන්න පුළුවන්කම තියෙනවා. අපි ටක් ගාලා ගමු මේ ටික එහෙනම්. තාම අන්න ඉන්නවද? අතුසන බලන්න අඳින ඕන තව වෙලාව ඕන කට්ටිය කවුද? තව වෙලාව ඕන අතුසන්න. හරි මං තාම මේක දෙක තුනක් දෙන්න. මොන හරි ප්‍රශ්න දෙයක් අහන්න පුළුවන්. මට අවශ්‍ය හැම කෙනෙක්ම මේක හරියට අඳින්න 100%ක් හරියට ඇඳ ගන්න පුළුවන් හැමෝටම. මම හිතන්නේ දැන් වෙලාව ඇති කියලා. නේද අපි ටක් ගාලා බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා. පළවෙනි එක ස්කූල් ඇන්ඩ් ප්‍රින්සිපල්. පාසල සහ විදුහල්පතිවරයා. ඉතින් අපි මේක අඳිනවා මේ වගේ නේද? අපිට හරිම ලේසි මේක ඇඳ ගන්න එච්චර අමාරු සංකීර්ණ එකක් නෙමෙයි. නේද? එහෙම සංකීර්ණ එකක් නෙමෙයි. මෙන්න පාසල මෙන්න විදුහල්පතිවරයා. අපි වචනයක් ලියනවා. කනෙක්ට් කරන වචනේ මොකද්ද? මොන කලමනාකරණය කරයි. මැනේජ්. නේද? හැන්ඩල් මොන හරි අපිට ලියන්න පුළුවන්. ඒක සම්බන්ධය කොහොමද වෙන්නේ? සාමාන්‍යයෙන් එක පාසලකට ඉන්න එක විදුහල්පතිවරයා. අපි දැන් මේක ඇට්‍රිබියුට් සටහන් කරනවා. ඇට්‍රිබියුට් සටහන් කරනවා. දැන් සාපි ගත්තොත් සාමාන්‍යයෙන් ප්‍රින්සිපල් ගත්ත අපිට පුළුවන් නේද? මෙයා සේවකයෙක්නේ. අපිට පුළුවන් එම්ප්ලොයි ID සේවකාංකය. නැත්නම් ප්‍රින්සිපල් ID විදුහල්පති අංක. අපිට මේ වගේ ෆීල්ඩ් එකක් දාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට නම, ඇඩ්‍රස් එක, ජෙන්ඩර් එක, education qualifications, age එක නැත්නම් date of birth එක, එයාගේ අතරම තනතුර, ඒ කියන්නේ එයාගේ අර grade තියෙන එකේම විදුහල්පති පළවෙනි ශ්‍රේණිය දෙවෙනි ශ්‍රේණිය ඒව දාන්න පුළුවන්. පේනවනේ එතකොට. විවාහක ඔක්කොම දාන්න විදුහල්පතිවරයාට. So we can put several attributes. ඒතර ඔයගොල්ලෝ මොනවා හරි attributes කිහිපයක් ලියන්න. මොකද මේකේ මුකුත් දීලා නැහනේ. එහෙම මුකුත් මේ විශේෂයෙන් දීලා නැහනේ මෙන්න මේවා තියෙනවයි කියලා. නිසා ඔයගොල්ලෝ වඩාත් සුසු කිහිපයක් දානවා. ඒතර අපිට ඒකේ දාගන්න පුළුවන් primary key එක. සාමාන්‍ය employee number කියන එක නැත්නම් සේවක අංකය. එහෙම නැත්නම් අපි කියන්නේ මේ principal ID විදුහල්පති අංකය වගේ අපිට ඒකට දාගන්න පුළුවන් මේ primary key වශයෙන්. යතුරු ශේෂ්ත්‍රය. නේද? key attribute යතුරු ප්‍රශ්නේ දාගන්න පුළුවන්. අනිත් පැත්තෙන් පාසල. දැන් පාසල කියන එකත් අපිට ගොඩක් දාන්න පුළුවන් පාසල ගැන. මොනවද? school ID පාසලේ අංකය නැත්නම් පාසල් අංකය. දැන් ලංකාවේ පාසල් අපි පරිගණකත කරනවා නම් අපිට අනිවාර්යෙන් පාසල් වලට එක එක අංක දෙන්න වෙනවා. මොනවා හරි ක්‍රමයකට. දැන් ලංකාවේ පාසල් ගොඩක් වර්ග තියෙනවානේ. නේද? අපි හැමසෙම කියන්නේ ජාතික පාසල් තියෙනවා.
ජාතික නෝන පාසල් තියෙනවා, විජාතික පාසල් තියෙනවා, අවජාතික පාසල් ගොඩක් පාසල් අපිට මොනවද දාගත්ත හැකිනේ නේද? මොන හරි අපිට කෝඩින්සිනා දාගත්ත හැකිනේ. පළාත් සභාවේ පාසල් තියෙනවා, කාටත් අයිති නැති පාසල් තියෙනවා. ඔය මොකක් හරි දාගත්ත හැකිනේ. So you just put something. නිසා ඔයගොල්ලන්ට මොකක් හරි ඔක දාගන්න පුළුවන්කම තියෙනවා. ID එක. ඊට පස්සේ ස්කූල් එකේ name එක, address එක, category එක, අයිතින පාසලේ කාණ්ඩය, ඔය තියෙන්නේ AB පාසල් නේද? B පාසල් එක එක නම් තියෙනවනේ දාලා. ඊට පස්සේ අර එක පහ තියෙන පාසල්, ප්‍රාථමික පාසල්, ඒවා ඔය ජාතික පාසල් මොකක්ද දාගත්තේ. Then you can have some other details about the school නේද? Number of student වගේ එකක් මොන හරි දා, number of teachers වගේ අපිට මොන හරි දාගත්තා features. වඩා වැදගත් වෙන්නේ මේකේ මොනවා හරි attribute කිහිපයක් ලියන්න ඕනේ, ගැලපෙන ඒවා. relationship type එක ලියන්න ඕනේ. ඒ 1 to 1 ද 1 to many ද many to many ද කියන එක. මේ වගේ ආපු කටේ අත උස්සන්න බලන්න ආකෘතිය ඉක්මනින්. මේ වගේ ආකෘතිය ආපු කටේ අත උස්සන්න බලන්න. ඔව් අනිත් පැයට මොකද උනේ? ඇයි මේ වගේ ආකෘතිය ආවේ නැත්තේ? කොයි තැනද වැරදුනේ? වඩා වැදගත් වෙන්නේ අපිට අඩුපාඩු වෙච්ච තැන්නේ. නේද? ඉතින් අපි ඒ ගැන පොඩ්ඩක් හොඳින් අවධානය යොමු කරන්න ඕනේ. අපිට කොයි තැනද මේකේ මිස් උනේ කියන එක. වඩා වැදගත් වෙන්නේ ඒකයි. දෙවෙනි එක. School and teachers. ඔව් කියන්න. සර් මම කියතුවා අර නියෝජ්‍ය විදුහල්පති එහෙම ඉන්නවනේ. එතකොට මේ to 1 to many වෙනවා කියලා. විදුහල්පති කියලා කිව්වොත් පාසලකට ඉන්නේ සාමාන්‍යයෙන් එක විදුහල්පතිවරයා. අනිත් නියෝජ්‍ය විදුහල්පතිවරනේ. සහකාර විදුහල්පති. එතකොට ඒව දාන්නේ සහකාර නැත්නම් නියෝජ්‍ය. උප විදුහල්පති. එහෙම එතකොට අපිට ප්‍රින්සිපල් කියලා දෙන්න. මෙතන වයිස් ප්‍රින්සිපල්, සබ් ප්‍රින්සිපල් නේද? සෙක්ෂනල්. එතකොට අපිට විදුහල්පතිවර කියන විදුහල්පතිවරයා කියන එක තුල අපිට ගැටලුවක් තියෙනවා. එතකොට එයා ඇත්තටම එක්කෙනයි. ඔයා හිතපු විදිහේ එක පැත්තකින් හරි කමක් තියෙනවා. නමුත් අපිට කිය පාසල සහ විදුහල්පතිවරයානේ. ඒතර අපි කියන්නේ විදුහල්පතිවරයා කියන්නේ ප්‍රධාන විදුහල්පතිවරයා. දැන් විදුහල්පතිවරයා ගොඩක් පාසල ඕගොල්ලෝ කියන එක හරි. එතකොට නියෝජ්‍ය විදුහල්පතිවරයා ඉන්නවා, සහකාර විදුහල්පතිවරයා ඉන්නවා, උප විදුහල්පතිවරයා ඉන්නවා, අංශභාර විදුහල්පති. ඒ වගේ දෙයක් තියෙනවා. එතකොට අපිට එතනදී ඒගොල්ලෝ ගන්නේ අර දෙවනි මට්ටමේ. නමුත් ඇත්තටම අපිට තියෙන්නේ පාසල සහ එක විදුහල්පතිවරයයි. විදුහල්පතිවරයා කියන්නේ පාසලේ ඇත්තටම ප්‍රධානියා. එයා එක නෑ. ඊට යටින් ඉන්න ඔක්කොමගේ නියෝජ්‍ය කට්ටිය. දැන් හැම ආයතනයකම තත්ත්වය ඒකයි. අපි දන්නවා පොලිසිය කියලා. පොලිස්පති ඉන්නවා. පොලිස්පතිට යටින් නියෝජ්‍ය පොලිස්පති රාශියක් ඉන්නවා. අධ්‍යාපන අමාත්‍ය ගන්න අධ්‍යක්ෂ කෙනෙක් ඉන්නවා. ඊට යටින් නියෝජ්‍ය අධ්‍යක්ෂ ගොඩක් ඉන්නවා. දැන් හොඳම දෙයක මම දැක්කේ විදුලි බල මණ්ඩලේ. මේ සාමාන්‍ය අධිකාරී ඉන්නවා. ඊට යටින් ඉන්නවා අතිරේක සාමාන්‍ය අධිකාරවල. ඊට යටින් ඉන්නවා ඩෙපියුටි නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරවල. ඒතර ඒක හරි ලස්සන ආකෘතියක් තියෙනවා. ඒතර අපි ඇත්තටම ආයතනය තුල ඇත්තටම එක ප්‍රධානියෙක් ඉන්නවා. එයා තමයි අපි උදාහරණ විදුලි බල මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී GM කියලා කියන්නේ. ඊට වඩා AGM ලා ගොඩක් ඉන්නවා. AGM ලා මට මතක ඉස්සරහට 6 දෙනෙක්ද කොයිද AGM ලා. ඇසිස්ටන්ට් කියන්නේ ඇඩිෂනල් ජෙනරල් මැනේජර්. ඇඩිෂනල් ජෙනරල් ඇසිස්ටන්ට් නෙමෙයි හරි ඇඩිෂනල්. අතිරේක සාමාන්‍ය අධිකාරී. ඊට යටින් ඉන්නවා නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරු. ඩෙපියුටි ඒ කියන්නේ DGM කියලා ඒගොල්ලෝ කියන්නේ. මෙයා AGM මෙයා DGM. ඒගොල්ලෝ හිටියා යම් කිසි ප්‍රමාණයක්. ඒක හරි ලස්සනයි ආකෘතිය. ඒතර මෙන්න මේ කට්ටියකින් කෙනෙක් තමයි ඊළඟට GM වෙන්නේ. ජෙනරල් මැනේජර් වෙන්නේ. මේ කට්ටිය මෙතන ප්‍රොමෝට් වෙනවා. මේ කට්ටිය එක්කෙනෙක් මෙතනට යනවා. අනිත් කට්ටිය ඒ තරතුරෙම ඉන්නවා. මේ කට්ටියගේ සීනියර්ම කෙනා සුදුසුම කෙනා මෙතන තල්ලු කරනවා. දැන් අධ්‍යාපන අමාත්‍යාංශය අපි ගන්නේ අධ්‍යක්ෂකවරු ඉන්නවා මෙතන. ඊට අඩිය නියෝජ්‍ය අධ්‍යක්ෂකවරු. මෙයා ඩිරෙක්ටර් මේගොල්ලෝ ඩෙපියුටි ඩිරෙක්ටර්ස්ලා DD කියන්නේ ඩෙපියුටි ඩිරෙක්ටර්ස්ලා. මෙයා ඩිරෙක්ටර්. එක එක අංශ වශයෙන් තියෙන හැම අංශයකටම ඉන්නවා ඩිරෙක්ටර් කෙනෙක්. IT බ්‍රාන්ච් එකේ ඩිරෙක්ටර් කෙනෙක්. IT බ්‍රාන්ච් එකේ DD ලා ගොඩක් ඉන්නවා. ඩෙපියුටි ඩිරෙක්ටර්ස්ලා. ඒත් මේ කට්ටිය අතරින් කෙනෙක් පස්සේ ඩිරෙක්ටර් වෙනවා. ඉතින් ඒ වගේ පොඩි දේවල් තියෙනවා. ඔය පැටලිසහගත තැන් තියෙනවා. මොකද අධ්‍යාපන අමාත්‍යාංශය ගත්තොත් සමහර තැන්වල ඉන්නේ කමිෂනර්ස්ලා, කොමසාරිස්වරු. දැන් ග්‍රන්ථ ප්‍රකාශන කොමසාරිස්. විභාග කොමසාරිස්. හරිද? IT බ්‍රාන්ච් එකේ ඉන්නේ එයා ඩිරෙක්ටර්. IT බ්‍රාන්ච්. ප්‍රකාශන බ්‍රාන්ච් එකේ ඉන්නේ ප්‍රකාශන ඒකකේ ඉන්නේ කොමසාරිස් කෙනෙක්. ඒක නිසා ඒවා ගැටලු සහගතයි. ඉතින් අපි ඒවා ගැන
කලබල වෙන්න ඕනේ නැහැ. ඉතින් ආදිත්‍ය අරකදී අපි ඇත්තටම ගන්නේ මේ විදුහල්පතිවරයා කියන සංකල්පය ප්‍රින්සිපල්. එයා ඇත්තටම එක්කෙනා. නියෝජ්‍ය විදුහල්පතිවරු ඉන්නවා නියෝජ්‍ය ඒගොල්ලෝ. උප විදුහල්පතිවරු නැත්තම් සහකාරී විදුහල්පති එහෙම නැත්නම් නියෝජ්‍ය. ඉතින් එක එක ඉස්කෝලේ එකත් එක එක නම් දාලා තියෙනවා. සමහර තැන්වල සහකාර, සමහර තැන්වල නියෝජ්‍ය, සමහර තැන්වල උප විදුහල්පතිවරු නේද? ඇසිස්ටන්ට්, ඊට පස්සේ ඩෙපියුටි ප්‍රින්සිපල්ස්, ඇසිස්ටන්ට් ප්‍රින්සිපල්ස් එක එක නම් දාලා. ඒක නිසා ඒවා ඇත්තටම මම හිතන්නේ පොදු සම්මතයක් අර හැමදේටම අපිට නැහැනේ. ඒ වගේ එකක් නැහැ. හරිද? හරි. ඒ නිසා මේක ස්කූල් ඇන්ඩ් ටීචර්ස්. එදගත්තනේ. ඉතින් මට එන්නේ මේ වගේ. එක පාසලයි ගුරුවරු ගොඩයි. ඉතින් මම ලුවා උගන්වයි කියලා ටීච්. නැත්නම් මෙතන සිටි කිව්වත් කමක් නැහැ. සේවය කරයි කිව්වත් කමක් නැහැ. ඉතින් මොකක් හරි කියන්නේ ගැළපෙන වචනයක් දාන්න. දැන් ගුරුවරු නිසාම උගන්වයි කියලා ගත්තා. හරිද? ඒකනේ අපි බලාපොරොත්තුව. අපි සාමාන්‍යයෙන් රිලේෂන් ගොඩක් දාන්නේ ඒක වචන වලින්. හරි? මෙතනදී අපිට ඔව් පාසලේ සිටි ගුරුවරු කමක් නැහැ. හැස් දාන්න පුළුවන්. අපි ඒක වචනේ ගත්තේ. ඒ නිසා හැස් තමයි අපි දාන්නේ. හැව් දාන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඔව් මෙතන m වෙනුවට n දැම්මත් කමක් නැහැ. n කිව්වත් කමක් නැහැ. n දාන්න හැබැයි අපි ගොඩාක් වෙලාට 1m තමයි ගොඩාක් දාන්නේ. අපි අර පොදු විදියක් තියෙනවනේ 1m දාන්නේ. හැබැයි m n දාන්නේ. m එක n එකයි දාන්නේ. එක පැත්තක් m දාමු අනිත් පැත්තෙන් n දානවා. කැපිටල් සිම්බල් බෙදී ප්‍රශ්නයක්වත් නැහැ. හරි? කැපිටල් සිම්බල් බෙදී ප්‍රශ්නයක්වත් නැහැ. m වෙනුවට n දැම්මත් කමක් නැහැ. හැබැයි අපි අර ගොඩාක් පොදුවේ ගොඩාක් තැන්වලදී අපි දාන්නේ 1m කියලා. දැන් පොදු විදිය එකයි. එසා මෙතන වචනේ මේ සාමාන්‍යයෙන් school has teacher නේද? පාසලේ සිටි ගුරුවරයෙක්. එහෙමයි අපි කතා කරන්නේ. නිසා මෙතන have දැම්මත් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි ඔයාලා විභාගය දාලා පොඩි තියෙනවනේ මේ අර නීති ටික. එතනදී නේද? එතනදී අර අපි සමහර සම්මත පාවිච්චි කරන එක වඩාත් හොඳයි. ඉතින් ඇට්‍රිබියුට් වල අද ඇට්‍රිබියුට් අපි දන්නවනේ. දැන් සාමාන්‍යයෙන් මිනිස්සු නම් කතා කරන්නේ මිනිස්සු ගැන කතා කරොත් නම, ඇඩ්‍රස් එක, ටෙලිෆෝන් නම්බර් එක, ජෙන්ඩර් එක, ඩේට් ඔෆ් බර්ත් එක, ඒජ් එක ඕවා දාගන්න. ඕවා දාගන්න. සුසු පරිදි දාගන්න. හරිද? So always try to put some relevant attributes. If it's a person like name, address, gender, date of birth, age, telephone number, those things can be added there. දැන් අපිට ස්පෙસિෆික් ඒවා තියෙනවනේ. දැන් විදුහල්පතිවරයෙක් ගත්තොත් එයාගේ අර තනතුර කියලා කියන්නේ එයා මොන ග්‍රේඩ් එකද කියන එක. විදුහල්පති පළවෙනි ශ්‍රේණිය විදුහල්පති එහෙම තියෙනවනේ මේ. ගුරුවරු ගත්තත් එහෙමයි. ගුරු ගත්තොත් එයාගේ තියෙනවනේ ගුරුවරු තුන්වෙනි පන්තියේ ගුරුවරු 3 2 එහෙම එක ඒවා තියෙනවා. ඊට පස්සේ දැන් ගුරුවරයෙක් ගත්තොත් විෂය අපිට කියත හැකි එයාගේ අර එයා උගන විෂය සම්බන්ධයෙන්. the subject area. නේද? ප්‍රාථමික ගුරුවරයෙක්ද උසස් පෙළ ගුරුවරයෙක්ද සාමාන්‍ය පෙළ ගුරුවරයෙක්ද එයා විෂය පතයක් තියෙනවනේ. දැන් සිංහල ගුරුවරයෙක් ඉංග්‍රීසි උගන්වන්න දාන්නේ නැහනේ නේද? ත්‍රය විෂය පතය. දැන් ෆිසික්ස් උගන්වන ගුරුවරයෙක් අපිට කියලා දාන්න බෑනේ IT උගන්වන්න කියලා. එහෙම දාපුවම මෙයා IT විනාශ කරනවා ෆිසික්ස් විනාශ කරනවානේ නේද? ලංකාවේ වෙන්නේ ඒකනේ. ඒක නිසා අපිට ඒ වගේ අර ස්පෙસિෆික් fields නැත්නම් ස්පෙસિෆික් attributes තියෙනවා. ඒවා දාන්න පුළුවන්. හරි? so පාසලත් එහෙම අපිට යම් යම් ලක්ෂණ දාන්න පුළුවන්. පැහැදිලිද? හරි. අපි යන් ඉස්සරහට. School and children. දැන් මේකත් ඇත්තටම අර පාසල සහ ගුරුවරයා වගේ තමයිනේ. ඉතින් මම වචනේ දැම්ම ඉගෙන ගන්න කියලා. දැන් සිටි කිව්වත් කමක් නැහැ, හැස් කිව්වත් කමක් නැහැ. නමුත් ඉතින් අපි අර නේද? වඩා හොඳින් හිතන්න මම දැම්ම මෙහෙම. ආය ඇට්‍රිබියුට් දානවා. හරි? පැහැදිලිනේ? ඊට පස්සේ අපිට එන්නේ පාසල සහ හෙට්‍රිපේ. පාසල සහ ප්‍රධාන ශිෂ්‍ය නායකයා. එක පාසලකට ශිෂ්‍ය නායක ප්‍රධාන ශිෂ්‍ය නායක මම ලිව්වා. ශිෂ්‍ය නායකයා ලිව්වේ නෑ මම ප්‍රධාන ශිෂ්‍ය නායකයා. දැන් අර ආදී ප්‍රශ්න අපිට ගන්න පුළුවන් අර විදුහල්පතිවරයා කියන්නේ. සාමාන්‍ය ඉස්කෝලේ එක අපි කියන්නේ ප්‍රධාන විදුහල්පතිවරයා කියලා කියන්නේ නෑනේ. එහෙම කියන්නේ නෑ.
අනිත් අයට උපවිදුහල්පතිවරු හෝ සහකාරෝ නියෝජ්‍ය කිව්වට අර පාසලේ විදුහල්පති කියන තැනට ප්‍රධාන විදුහල්පති කියන්නේ නැහැ. හැබැයි ශිෂ්‍ය නායකයා ගත්තොත් අපි එතනදී කියනවා ප්‍රධාන ශිෂ්‍ය නායකයා, ප්‍රධාන උපශිෂ්‍ය නායකයා, අනිත් අය ශිෂ්‍ය නායකයා. අන්න අර වචන ටික අපි පාවිච්චි කරා මම පරිස්සමෙන්. මොකද ඒ අදහස දෙන්න ඕන නිසා. Sometimes the terms can be misused. එතකොට අපිට යම් ආකාරයක ගැටලු ඇති වෙනවා. මම මේකයි එතනදී නිකම්ම ප්‍රින්සිපල් කියලා මෙතනදී හෙඩ් ට්‍රිපෙට් කියලා කිව්වේ. නේද? නැත්තම් අපිට ගැටුමක් ඇති වෙනවනේ. ඒ නිසා මෙතන. එතකොට අපි සාමාන්‍ය වශයෙන් දන්නවා පාසලකට ඉන්නේ එක ප්‍රධාන ශිෂ්‍ය නායකයෙක්. හැබැයි ගැටලුවක් තියෙනවා අර මිශ්‍ර පාසල් වලදී. හැබැයි මිශ්‍ර පාසල් වලත් ගැටලුවක් ඇති වෙන්නේ නැහැ ලොකුවට. මොකද ප්‍රධාන ශිෂ්‍ය නායකයා සහ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව දෙන්නෙක් එතකොට. හරිද? එතන දැන් ගෑල් ළමයෙක් නම් මෙතනනේ ශිෂ්‍ය නායිකාව කියලා හදාගන්න. හැබැයි මම දන්නේ මේක කොහොමද ලියන්නේ කියලා. හෙඩ් ට්‍රිපෙට් කියන එක. ඒක ගෑනු කට්ටියට කොහොමද කියන්නේ? හෙඩ් ට්‍රිපෙට් එක ගෑනු කට්ටිය කොහොමද පාවිච්චි කරන්නේ? එයාත් හෙඩ් ට්‍රිපෙට් නේ පාවිච්චි කරන්නේ. ඉංග්‍රීසියෙන් දැන් ඉංග්‍රීසි භාෂාව හරිම දුර්වලයි. දැන් අපි ටීචර් කිව්වහම ගුරුවරයාද ගුරුවරියද? අපිට කියන්න ඕනේ එතකොට ටීචර් කිව්වහම ට්‍රාන්ස්ලේට් කරද්දී ගුරුවරයාද ගුරුවරියද? ප්‍රශ්නයක් අපිට තේරුණාද දැන්? ඉංග්‍රීසි භාෂාව කොච්චර දුර්වලද කියලා. අපි කියන්නේ කොහොමද? මේල් ටීචර් ෆීමේල් ටීචර්. පිරිමි ගුරුවරයා ගෑනු ගුරුවරයා. අපි සිංහලෙන් එහෙම කියන්නේ නැහැ නේ. අපි කියන්නේ ගුරුවරයා ගුරුවරිය. ඉතින් මම දන්නේ කොහොමද හෙඩ් ට්‍රිපෙට් කියන එක කාන්තා ශිෂ්‍ය නායිකාව කරන්න කියලා. ඉතින් මේ ඔක මම ඉතින් නායිකාව වශයෙන්ම දානවා. ඔක තියාගන්න. හරි? මෙතනත් අපි අක්ෂර එකතු කරනවා. හරි? අපි කතා කරන පුංචි සංකල්ප ටික. Is it clear? මේක පැහැදිලිද? ප්‍රශ්න ගැටලු මොනවද තියෙනවද? ඊළඟ පොත් සහ පුස්තකාලය. පුස්තකාලය සහ පොත්. එක පුස්තකාලේ පොත් ගොඩක් තියෙන්න පුළුවන්. අන්න මම දැම්ම තිබේ කියලා. පුස්තකාලයේ තිබේ පොත්. පොත කියලා මේ කියන්නේ හරි. දැන් මෙතනත් පුස්තකාලේ ලක්ෂණ දාගන්නවා. පුස්තකාලේ ඇට්‍රිබියුට්ස්. පුස්තකාලයට අපිට නේද? ඔන්න අංකයක් දෙන්න පුළුවන්. නමක් දෙන්න පුළුවන්. ඔය තියෙන මෙමෝරියල් ලයිබ්‍රරි කියලා නේද? අපිට නමක් දෙන්න පුළුවන්. ඊට පස්සේ මේක ආරම්භ කරපු දවසක් දෙන්න පුළුවන්. ඊට පස්සේ මේක තව ඕන ඉස්සරහට දාන්න පුළුවන්. You can see that. You can have different type of attributes here. Maybe the library ID, maybe the name of the library. Sometimes they create that memorial libraries, then we can give that name. Like අර කියන්නේ අනුස්මරණ පුස්තකාලේ ඒවට දාන්න පුළුවන්. Then we can say the starting date of the library. Then we can say some other features of the library, maybe address, maybe telephone number. ඒවා දාන්න පුළුවන්. Then we talk about the book. පොතේ අපිට ඉස්සර දාත හැකි පුස්තකාලයකදී අපිට ගත්ත හැකි book number, පොතේ අංකය. හැබැයි පුස්තකාලේ අපි කතා කරන්නේ මේක accession number කියලා නේ. අපි කියන්නේ ප්‍රතිග්‍රහණ ලේඛන අංකය කියලා පොතකට අපි කතා කරන්නේ පුස්තකාලෙදී. ඉතින් පුස්තකාලේ අපි සාමාන්‍යයෙන් පොතක් අපි ලියනවා පොතට අංකයක් ඒකට අපි කියනවා ප්‍රතිග්‍රහණ ලේඛන අංකය කියලා, accession number කියලා. ඊපස්සේ පොතේ අපිට තියෙනවා වැදගත් ISBN කියලා, International Standard Book Number කියලා. මේ පොත ගැන කතා කරමු. හැබැයි පුස්තකාලයක පොත් විතරක් නෙමෙයි තියෙන්නේ. පුස්තකාලේ තව ගොඩක් ඒවා තියෙනවා. සංගරා තියෙනවා, පුවත්පත් තියෙනවා. ඊට අමතරව අපි කියනවා දැන් ඔය විශ්වවිද්‍යාලයක් වගේ තැනක නම් ඒවා රිසර්ච් කරපු ඒවා රිසර්ච් බුක් තියෙනවා. ස්ටුඩන්ට් අසයින්මන්ට්ස් තියෙනවා. ඒ ඔක්කොම තියෙනවා. මේක පාසල් පුස්තකාලයක් නිසා ඉතින් අපිට පොත් සහ සංගරා වගේ ගත්ත හැකි. පත්තර කියන ඒවා අපි සාමාන්‍යයෙන් පුස්තකාලේනේ අපේ කන්සියුමබල් වශයෙන් ඒක මේ අපි ස්ටෝර් කරලා තියාගන්න කියලා හිතන්නේ නැහැ. ඒ නිසා අපි ඒක අමතක කරනවා. බලන්න අපිට මේවා ඇතුලේ ගොඩක් කාරණා ඉගෙන ගන්න තියෙනවා. ඉතින් අපිට සමහර ප්‍රශ්නවලට උත්තර ලියන්න අමාරු. අපි මේ අර අපි කියන ඕවර්ऑල් කියලා සමස්තය දන්නේ නැති නිසා. පුස්තකාලයක සරල ක්‍රියාකාරක අපි දන්නේ නැති නිසා.
පුස්තකාලේ සාමාන්‍යයෙන් දෙන කොටස් දෙකක්. එකක් අපිට රෙෆරන්ස් කියවීම සඳහා අන්තක ලෙන්ඩින් බැහැර දීම සඳහා. તો මේ ලෙන්ඩින් කොටසේ පොත් තමයි අපි ගෙනියන්නේ ඔක්කොම කරන්නේ. මේ රෙෆරන්ස් කොටස පොත් කාටවත් ගන්න කරන්න ගෙනියන්න බෑ. You can go and refer that book reference එයා පොත කියවුවා තියලා ඉන්න ඕන. මේකේ දානවා ගොඩක් අර rare books. හොයාගන්න අමාරු පොත් අපි රෙෆරන්ස් තමයි දාන්නේ. ඉතින් පොතකින් කොපි ගොඩක් නැත්තම් ඒවත් අපි දාන්නේ රෙෆරන්ස් වලට. සාමාන්‍යයෙන් හැමතිස්සෙම මේ ලෙන්ඩින් පොත් මොනවා හරි තියෙනවා නම් ඒකේ අඩුම වශයෙන් එකම එක රෙෆරන්ස් පොතක් අර ලයිබ්‍රරියේ තියෙන්න ඕන. ගොඩක් කාට එකකට වඩා තියෙනවා. කියන්නේ ලෙන්ඩි අපි ගම X කියන පොත ඒකේ අඩුම වශයෙන් එක කොපියක්වත් රෙෆරන්ස් සෙක්ෂන් එකේ තියෙන්න ඕන. ඔක්කොම පොත් ලෙන්ඩින් දාන්න බෑ. ඒක තමයි නීතිය. ඊළඟ රෙයා බුක් නේද? අපි කියන්නේ අර දුර්ලභ පොත් තියෙන ඒ වගේ ඒවා දැන් කොපි එකක් හෝ දැන් ඒවා අපි දාන්නේ රෙෆරන්ස්. ඊට සමහරට අධික වටිනාකමක් තියෙන පොත් ඒවත් අපි දාන්නේ රෙෆරන්ස් වලට. ඊට විභාග වලට අත්‍යවශ්‍ය පොත් තියෙන්නේ ඒවත් අපිට රෙෆරන්ස් කරනවා. මොකද විභාග වලට අත්‍යවශ්‍ය පොත් ළමයින්ට විභාග කිටුව කියවන්න තියෙන්නේ බෑ. පොත් සමහරට පොත් 10යි තියෙන්නේ 10ම තේ රෙෆරන්ස් එකේ. ඒවා ලෙන්ඩින් දාන්නේ නැහැ. මොකද ළමයෙක් මේක ගෙනිහිල්ලා මේක දිගට නේද? එයා තියාගත්තොත් අපිට පොත ළමයින්ට අනිත් ළමයින්ට පාසලේ බැරි වෙනවනේ. ඒ වගේ අපේ අර විභාග ටාගට් පොත් ස්පෙෂල් රික්වයර්මන්ට් පොත් ඒවා දැන් රෙෆරන්ස්. ඒ නිසා මේ ගැන අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. ඊට පස්සේ දැන් පොතේ මේ පුස්තකාලේ අංක කරන විදිහක් තියෙනවා. විශේෂ අංක කරන විදිහක් තියෙනවා. ඒ පොත හඳුනාගන්නේ ISBN වෙනම කතාවක්. ISBN කියන්නේ පොතක් පළ කරද්දී පොත ලියාපදිංචි කිරීමේ අංකයක්. It is a international standard book number. ඒ ජාත්‍යන්තර ප්‍රමතකරණ අංකයක්. ඒක පොත සඳහා ලබා දෙනවා. හැබැයි පුස්තකාලේ එහෙම කරන්නේ මොකද? අපි ගත්තොත් පොතෙන් කොපි 10ක් ගත්තොත් මේ කොපි 10ම තියෙන එකම ISBN නම්බර එක. ඒක දාන්න බෑනේ අපිට පොත කාටට දෙනකොට. අපිට හොයාගන්න බෑනේ කොයි පොතද කොයි කෙනාට දුන්නේ කියලා. So there is a different way of giving the name for the books in the library. So there is a particular standard used to number the books in the library. So ඒක පොතේක නම්බරයක් දෙන විදිහක් දෙන පුස්තකාල. ඉතින් පුස්තකාල විද්‍යාව ඉගෙන ගන්න හැටි ඒක දන්නවා. ඒ කට්ටිය විදිහට නම් දීලා ඒවා කැටගරයිස් කරලා කාණ්ඩ කරලා ඔක්කොම දන්නවා. ඒගොල්ලෝ පොත බලපු ගමන් දන්නවා මේ කොයි රාක්කටද යන්න ඕනේ කියලා. ඒ ඔක්කොම ටික ඒ පොතේ ඒ අංකය තුල තියෙනවා. ඒගොල්ලෝ රාක්කේ දන්නවා. ටග්ලේ රාක්කෙට දන්නවා. ඒක අපි දන්නේ නැහැ මොකද අපි පුස්තකාල කට්ටිය නෙමෙයිනේ. හරි? But if you analyze the system, you will understand those things. ඉතින් අපි අතනම පද්ධති විශ්ලේෂණයක් කරන්න ගියොත් පුස්තකාලයට අපිට ඉගෙන ගන්න පුළුවන්. එනිසා ඒවා යම් ආකාරයේ සම්මත ක්‍රමෙත් තියෙනවා අපිට පාචන බලන්න. මේක තමයි අපි බලාපොරොත්තු මේ වගේ සරල ආකෘතියක්. ඊළඟට අපි එනවා තව එකකට නේද? ක්‍රිකට් and ක්‍රිකට් කැප්ටන්. ක්‍රිකට් ක්‍රීඩා නායකයා. සාමාන්‍යයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට එක ක්‍රිකට් ටීම් එකක් අපේ මේ ටීම් එකක් ක්‍රිකට් එක නායකයා ඉන්නේ. එක ටීම් එකක් මේ කියන්නේ. ක්‍රිකට් මේ ටීම් එක ගැන අපි කතා කරන්නේ. ක්‍රිකට් ක්‍රීඩා කණ්ඩායම. ක්‍රිකට් ක්‍රීඩා කරන මේ කණ්ඩායම ඇත්තටම. දැන් සමහර කටට කියත හැකි මේක මෙනි කියලා නේ. දැන් ක්‍රිකට් ක්‍රීඩාව කියන එක අපි එතනදී කතා කරන්නේ මේ ටීම් එකක් කියන. ක්‍රිකට් ක්‍රීඩා කණ්ඩායම. ක්‍රිකට් කිව්ව එක. ඒක එකයි. So අපිට මේකේ තායිසරයක් දාත හැකි අර කියන ෆීචර්ස්. උපලක්ෂණ දාන්න පුළුවන්. හැබැයි අපිට ඕන නම් මේකේ අර assumption එකක් උපකල්පනයල මෙහෙම කියත හැකි. නේද? අපිට උපකල්පනයක් කරා යම් ඒවා කරන්න පුළුවන්. ඉතින් මම කැමතියි මෙහෙම තියෙන එක. එක ක්‍රිකට් ටීම් එකක් අතර එක කැප්ටන් කෙනෙක් ඉන්නවා. So මෙතන මේ ක්‍රිකට් කියලා කිව්වේ ක්‍රිකට් ටීම් ක්‍රීඩා කණ්ඩායම. හරි? මම මෙහෙම අද ඒක දැන් මම මෙතන අදහස් කරේ. ඒක ඔයගලන්ට දැන් මේක විවිධාකාරයෙන් ඔයගලන්ට කියන්න පුළුවන්. ඔයගොල්ලෝ ඒක ලිව්වොත් මම මෙහෙම විතර ලිව්වේ කියලා එතකොට මේක කරන ගණ පිළිගන්න වෙනවා. විභාගෙදි හොඳින් බලන්න ඒගොල්ලෝ මොනවද දීලා තියෙන විස්තරය කියලා. ඒ විස්තරයෙන් පුළුවන් තරම අපිට ජෙනරලයිස් සාමාන්‍යකරණය කරලා ගන්න. සාමාන්‍යකරණය කරලා. මේක ජෙනරලයිස්. පොදු තත්ත්වයට ගන්න හැමතිස්සෙම. පොදු තත්ත්වයට. ඒතර උත්තර එන පාසිය මොකද විභාගෙදි ඕගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ පොදු තත්ත්වය තුළ උත්තර. ස්පෙસિෆික්ම නෙමෙයි. සමහර තැන්වල ස්පෙસિෆික් ගන්න ඒවා. මේ වගේ ඒවා ගන්නේ පොදු තත්ත්වෙ. එසා මම ඉතින් උපලක්ෂණ ලිව්වේ නැහැ. ඔල උපලක්ෂණ අඩුම වශයෙන් 3ක්වත් ලියන්න. At least you write 3 attributes. 3ක්වත් ලියන්න. මේකත් දැන් අර කියන කතාවම තමයිනේ. එතකොට
එක ටීම් එකක් ඉන්නවා. ඒකේ ප්ලේයර්ස්ලා ගොඩක් ඉන්නවා. ඉතින් අපිට මේ සියලුම ටික එකතු කරලා තනි chart එකක් අඳින්න පුළුවන්. ඔයගොල්ලෝ බලන්න මම මේ ඔක්කොම ටික ගත්තේ තනි chart එකක් අඳින්න පුළුවන් විදිහට. පාසල විදුහල්පතිවරයා, පාසල ගුරුවරු, පාසල ශිෂ්‍යයන්, පාසල ප්‍රධාන ශිෂ්‍යනායකයා ඔක්කොම සම්බන්ධ වෙනවනේ එකට එකක්. පුස්තකාලය සහ පොත්, පාසලේ තියෙන පුස්තකාලය, පාසල පුස්තකාලය සම්බන්ධ කරනවා. පුළුවන් සම්බන්ධ කරන්න. සමහරට පාසලේ පුස්තකාල දෙක තුනක් තියෙනවා වෙන්න පුළුවන්. පොදු තත්ත්වය එකයි තියෙන්නේ නේද සාමාන්‍යයෙන් පාසලකට. සාමාන්‍ය පාසලක පුස්තකාල 3-4ක් තියෙන එකක් නෑනේ නේ. ඒකට අපිට එකක් තමයි ගන්න වෙන්නේ. පුස්තකාලේ පොත්. ක්‍රිකට් පාසලේ ක්‍රිකට් ක්‍රීඩාව තියෙනවා නේද? ඒකට නායකයෙක් ඉන්නවා. ඒකට ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ ඉන්නවා. ඔන්න බලන්න. ඉතින් මම මේ ඔක්කොම එකට ගන්න තමයි මේ කතාව කරේ. අපිට මේ ටික ඔක්කොම සම්බන්ධ කරලා තනි chart එකක් අඳින්න පුළුවන්. මෙන්න මේක ටිකක් වෙනස් වෙයි මෙතනදී. දරුවන් සහ දෙමාපියන් කියන අතන්ට. හැබැයි ශිෂ්‍යෝ කියන්නේ කවුද? දරුවෝනේ නේද? මෙතන ඕන අර chart එකට map කරද්දී මේ දරුවෝ කියන කට්ටිය ශිෂ්‍යෝ වශයෙන් ගන්න පුළුවන්. මෙතන මෙහෙම ඇඳෙයි. හැබැයි අපි අර full chart එකට ගද්දී අපිට මේකත් ඕනනම් අරකටම හේතු කරලා අරකටම කැලලක් කරලා ගත්ත හැකි. දරුවා කියන එක ශිෂ්‍යයා කියලා ගත්තා නම් අපිට අතන සම්බන්ධ කරන්න පුළුවන්. පේනවනේ. ඉතින් ඒක පොඩ්ඩක් වෙනස් කරගන්න දෙන්න අපි. අපිට වෙනස් කරන්න වෙනවනේ. නේද? දෙමාපියන්ට සිටියේ දරුවෝ. එක දෙමාපියට දරුවෝ ගොඩක් ඉන්න පුළුවන් නේ. හරි? දැන් අපිට ඔයගලන්ට පුළුවන් දැන් මේ ටික ඔක්කොම අරගෙන තනි full ER diagram එකක් අඳින්න. පැහැදිලිද? කතාව පැහැදිලිද? ඉතින් මම මේක හොඳින් විශ්ලේෂණය කළා පොඩි ඒවා ලිව්වා පැහැදිලිව ක්ලියර්. හැබැයි විභාගෙදී ඕම් පැහැදිලිව කඩලා දෙන්නේ නැහැ. තමන් කතාව කියවලා ඒක ඇතුලේ තියෙන දේවල් එළියට ගන්න ඕනේ. ඔය වගේ පුංචි සම්බන්ධතා ටික හොයා ගන්න ඕනේ. In the exam they are not giving a clear cut something like this. They are giving us some kind of story. From the story you have to pick the relevant parts. එසා විභාගෙදී අපිට ඔය වගේ ටක් ගාලා දැකපුවම අඳින්න එකක් දෙන්නේ නැහැ. හැබැයි මම මේකෙන් බලාපොරොත්තු වෙන්නේ අපිට මේ වගේ chart එකක් ඇඳ ගන්න පුළුවන්ද කියන එක. So අපිට පිටේ දැන් බැලුවාම මේ chart එකේ මේ කතාව කියවෙනවා. පාසලේ විදුහල්පතිවරයෙක් ඉන්නවා, පාසලේ ගුරුවරු ඉන්නවා, පාසලේ ශිෂ්‍යයෝ ඉන්නවා, පාසලේ පුස්තකාලය තියෙනවා, පුස්තකාලේ පොත් තියෙනවා, පාසලේ ක්‍රිකට් ක්‍රීඩාව තියෙනවා, ක්‍රිකට් ක්‍රීඩාව සෙල්ලම් කරන නායකයෙක් ඉන්නවා, ඒකට සම්බන්ධ වෙන ක්‍රීඩකයෝ ඉන්නවා, පාසලත් එක්ක සම්බන්ධ දරුවන්ට සම්බන්ධ දෙමව්පියෝ ඉන්නවා. මේ ඔක්කොම තනි chart එකක් පේනවද? If you look at that one, this is overall one diagram. I break into several things. ඉතින් මට මේක ලොකු කතාවක් වශයෙන් කියත හැකිනේ. නේද? ABC පාසල X කියන ගුරුවරයා මේ X කියන විදුහල්පතිවරයා පරිපාලනය කරනවා. මේක ඇතුලේ ඉන්නවා ගුරුවරු, ඒගොල්ලෝ ඉගැන්වීම කරනවා, ඒගොල්ලන්ට පඩි. ඔය කතා ඔක්කොම කියත හැකිනේ අපිට. පේනවද? ඕක අපිට ලොකු කතාවක් වශයෙන් ලියන්න පුළුවන් නේ. විභාගෙදී වෙලා තියෙන්නේ ඒකයි. ඔය සාරාංශය ඒගොල්ලෝ කතාවක් වශයෙන් ගොතලා දානවා. ළමයින්ට වෙන්නේ මොකද්ද? මේ කතාව කියවලා මේක ඇතුලේ තියෙන සාරාංශ කොටස් ටික හොයාගන්න බැරි වෙනවා. අපි ස්වභාවිකවම කියවන්න කම්මැලි ඉන්නේ. අපි ස්වභාවිකව විශ්ලේෂණය කරන්න කම්මැලි ඉන්නේ. ඒ නිසා අපිට කතාව කියව ඉන්න කම්මැලි. So අපිට කතාව තේරුම් ගන්න බෑ. පැහැදිලිද? හොඳයි. දෙවෙනි එකට යන්න ඉස්සෙල්ලා මේකේ මොනවා හරි ගැටලු ප්‍රශ්න තියෙනවද?
කාටවත් මොනවත් ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න අංක 2. ඕල් දැන් මේක තනි සටහනකට අඳින්න ඕනේ දැන්. සිංගල් ඩයග්‍රෑම්. මේ ඔක්කොම කතා ටික ඕල් තනි සටහනකට එන්න මැප් කරන්න. මිනිත්තු මම 15ක් දෙන්නම්. ප්‍රශ්න තිබ්බොත් අහන්න. 15ක් දෙන්නම්. තනි සටහනකට මේක අඳින්න. මම මේක විශ්ලේෂණය කළා අර අපි කියන බයිලා ටික අයින් කරලා තියෙනවා. අනවශ්‍ය කතා ටික අයින් කරලා අර මේක ස්ටෝරියක් වශයෙන් දෙන්න නැතුව ඔයගොල්ලෝ chart එක අඳින්න පහසු වෙන්න මම මේක දැම්මා. තුන්වෙනි ප්‍රශ්නේ මම අර විභාග වෙනවා වගේ කතාවක් දැම්මා. හරිද? તો අපිට මුලින්ම තේරෙන්නේ බෑ මේක ඇඳගන්න මෙන්න මෙහෙම ස්ටෝරියක්කින් ගත්ත කෑලි කියලා. ඒ නිසා මම මේ කරේ මොකද්ද? ওই ලොකු කතාවක නේද? සාරාංශය අරගෙන අවශ්‍ය ටික අපි ගත්තා. ක්‍රීම් එක මෙතන තියෙන්නේ. අපිට මේක කෙලින්ම chart එකට දාන්න පුළුවන්. පුළුවන් ද අඳින්න? දැන් මම මිනිත්තු 15ක් විතර දෙන්නම්. ටක් ගාලා මේක අඳින්න ER ඩයග්‍රෑම් එකකට, තනි ER එකකට. ප්‍රශ්න ගැටලු තියෙන ඒවා අහන්නේ අතරේ ඒවටම උත්තර දෙන්න. අය බලන්න මේකේ උත්තරේ කොහොමද කියලා. ඉතින් මේකත් මම අර කිව්වා වගේ අර විශ්ලේෂණය කරලා තියෙන නිසා අපිට අර ස්ටෝරියක් වශයෙන් නෙමෙයි තියෙන්නේ. මේක අපි ටිකක් ලස්සනට අර පහසුවෙන් හදලා තියෙනවා. ඉතින් ඇත්තටම අපි කරලා තියෙන්නේ අර සාමාන්‍ය කතාවක් කියවලා අපිට අවශ්‍ය කරන දේ මේ අර සාරාංශගත කරලා තියෙන්නේ. So we have summarized this one by reading the whole story. So now directly we can draw the ER diagram out of this. අපිට මේක පාවිච්චි කරලා කෙලින්ම ER එක අඳින්න පුළුවන්. බලන්න ඕගොල්ලෝ අඳපෙක මේ විදිහට ආවේ කියලා. නේද? ඕගොල්ලෝ අඳපෙක මේ ආවේ කියලා. ඉතින් අපි හැම කෙනෙක්ටම මීට කිට්ටු එකක් ලැබෙන්න ඕනේ. ඒකේ අපේ අවශ්‍යතාවය. මීට කිට්ටු එකක්. 100ක් මේකම වෙන එකක් නැහැ. හැබැයි ගොඩක් වෙලාට මීට කිට්ටු එකක් අපිට ලැබෙයි මේකෙන්. හරි? මාන මෙහිම අපිට ආවද කියලා. පාසල තුල පවතී අංශ. හරිනේ? ඊට පස්සේ අපි කතා කරන මේ අංශ පවත්වන පාඨමාලා. අංශය තුල ඉන්නවා උපදේශකවරු. අංශය පාලනය කරනවා හෙඩ් කෙනෙක්. නේ? ඊට පස්සේ අපිට මේ කතාවේ මෙන්න මේ පුංචි සම්බන්ධයක් තියෙනවා. මේ උපදේශකයා තමයි හෙඩ් කෙනෙක් වෙන්නේ. අපිට ඒක අදහසක් තියෙනවා. ඉතින් මම ඒක අතන පෙන්වන්න ගියේ නෑ. කතාව කියනවනේ ඒකේ. ඒක පෙන්වන්න ගියේ නෑ. මොකද උපදේශකවරයෙක් තමයි හෙඩ් කෙනෙක් වෙන්නේ. ඒක කතාව අපි ඒක පෙන්වන්න ගියේ නෑ. ඊට පස්සේ එක උපදේශකවරයෙක් තමයි මේ පාඩම හසුනවා. ඒකත් මේකේ තියෙනවා කතාව. ඒකම ඒ දෙක පෙන්වුවේ නෑ මේකේ. ඒක පෙන්වන්න ගියොත් අපිට ගොඩක් අවුල් වෙනවා. ඒ නිසා පෙන්වන්න. ඒව අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? අපිට එන්නේ පාසල තුල ශිෂ්‍යෝ කතාව. දැන් පාසලේ ඉගෙන ගන්නවා ශිෂ්‍යෝ. ඒක මෙතන ඩිරෙක්ට්ලි කියවිලා නැහැ. මොකද අපිට කියන්නේ සිසුවෙක් සමග පාඩමයි. මේකට සම්බන්ධතාවය අපිට මේක තමයි සම්බන්ධතාවය. මේක තමයි අපිට එන්නේ සම්බන්ධතාවය. හැබැයි ඒක මෙතන මේ කනෙක්ට් වෙනවා. නිසා මම මේක දාගත්තා. මේ කතාව ඩිරෙක්ට්ලි කියවිලා නැහැ අපිට. But I have put that one. හරිද? පේනවනේ? අපි දැන් මාර 1 2 ඔව් කියන්න. සර් දැන් මේ එක අංශයකට පාඨමාලා ගොඩක් තියෙන පුළුවන් වුණාට මේ එක පාඨමාලාවකට අංශ ගොඩක් තියෙන්න පුළුවන් දෙයක්. මෙතන මේ කතාව. මේක. ඔව් ඒක ඇත්තටම ප්‍රැක්ටිකල් බලුවොත් වැඩක් නැහැ නේ එහෙම නේද? ඒ කියන්නේ එකම කෝස් එක අංශ දෙක තුනක තියෙනවනේ. ඒක අපිට ඉල්ලුම මත තියෙන්නේ. මොකද එකම පාඨමාලාවක් අංශ දෙක තුනකින් කරන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. හැබැයි ඔය කියන කතාවත් හරි. අපිට මේ පැත්තට මෙතන වණ්ඩා ගන්නත් පුළුවන්. නමුත් එකම පාඨමාලාව අපිට පාසලේ කොටස් දෙක තුනකින් කරනවා වෙන්න පුළුවන්. මම උදාහරණයක් වශයෙන් කියන්නේ අපි ඔයගොල්ලන් පාසල ගන්නකො. අපි ගම මොකක් හරි විෂයක් පන්ති කීයකේ විෂය උගන්වනවද? එකම වෙලාවෙ. සමහරට දෙක තුන උගන්වනවනේ. ගුරු දෙන්නෙක් තුන් දෙනෙක්. හිතන්නකො ෆිසික්ස් කියලා. මොකද අපේ පන්ති තුනක් තිබ්බොත් A level පන්ති තුනේ ෆිසික්ස් උගන්වන්න වෙන්න පුළුවන්. ඕල SFT ගන්නකො එකම වෙලාවෙ. එහෙම වෙන්න පුළුවන් නේද?
මොකද පන්තියක ශිෂ්‍යෝ ගන්න සීමා සහිතයිනේ. අර කතාව හරි. එකම පාඨමාලාව ගොඩක් තැන්වල කරන එක වැඩක් නෑ නේද? ඔව් වැඩක් නෑ. හැබැයි අපේ ක්‍රමවේදය තුල අපිට එක පාඨමාලා ළමයි ගොඩක් දාගන්න බෑ. අපිට සීමා තියෙනවානේ. පන්ති කාමරය කියන එක සහ ඒ වගේ. එතකොට අපිට එකම පාඨමාලාව තැන් 2ක තැන් 3ක තැන් 4ක තැන් 5ක කරනවා වෙන්න පුළුවන්. හරි? එතකොට අපි මේ කතාව මම දැම්මේ ඒ අදහසින්. අද කිව්වාගේ අපිට කමෙන්ට් එකක් දාලා මෙහෙම කියන්න ලියන්න පුළුවන්. ඒක අපි පිළිගන්නවා කිසිම ගැටලුවක් නැහැ. ඉතින් මම ඉන්නේ අර සංකල්ප තුල. ඔව්. යුනිවර්සිටි එකක් එහෙම ගත්තොත් අරක හරියටම හරිනේ. නේ. තමයි. යුනිවර්සිටි එකේ හරිනේ. යුනිවර්සිටි එකේ අපි දැන් උදාහරණයක් වශයෙන් එකම ඩිග්‍රී එකට සමහර විට බැජස් 3-4ක් තියෙනවා. මොකද සීමා තියෙනවනේ. ඒ සීමාවලදී කල්ලා අපි අංශයක් විදිහට ගන්නේ මැනේජ්මන්ට් මෙඩිකල් එහෙම ගත්තොත් එතකොට ඔතේ ඒක තුල පාඨමාලා එකද කරන්නේ? නෑ දැන් ඩිග්‍රීස් කියන ඒවා මේ දැන් මැනේජ්මන්ට් ඩිග්‍රියක් නෑනේ මෙඩිකල් එකක් ඇතුලේ. අපි මෙහෙමයි දැන් උතනදී අපිට ගොඩාක් සංකීර්ණ කතාවක් තියෙනවා. ඒ කියන්නේ අපි මොකක් හරි එක ඩිග්‍රියක් ගත්තොත් ඒ ඩිග්‍රියේ කන්ටෙන්ට් එකක් තියෙනවනේ ගොඩක් කන්ටෙන්ට් එකක්. ඒ ඩිග්‍රී ඒ උපාධිය තුළ විවිධාකාරයේ ශේෂ්ත්‍ර. එතකොට ඒකට එක එක තැන් වලින් කට්ටිය සම්බන්ධ කරගන්නවා. උදාහරණයක් වශයෙන් දැන් අපි සරල උදාහරණයක් ගත්තොත් දැන් මෙඩිකල් ෆැකල්ටියේ උදාහරණ ගන්න නිසා මෙඩිකල් ෆැකල්ටියේ අපි කොටස උගන්වනවා මැනේජ්මන්ට් කොටස. කළමනාකරණ සම්බන්ධ කොටස උගන්වනවා. මෙඩිසින් වලට අමතරව. ඒත් මේක තුල අපි කම්පියුටර් සයන්ස් උගන්වනවා අද වර්තමානයේ. මේක තුල අපි accounting උගන්වනවා යම් මට්ටමකට. නමුත් ඒගොල්ලන්ගේ මේන් කෝස් එක මෙඩිසින් තමයි. හැබැයි මේගොල්ලන්ට ඕවර්ऑल නොලෙජ් එකක් දෙන්න අරව සම්බන්ධයෙන් යම් දැනුමක් ලබා දෙනවා. ඒක සමහර විට මේවට අර ෆිට ෆැකල්ටි වලින් ස්ටාෆ් එක ගෙන්න ගන්නවා. සමහරට ඒගොල්ලෝ තමයි ෆැකල්ටි එකේ මිනිස්සු ඉන්නවා. සමහර විට. එතකොට අපි එතනට මේ පිට කට්ටිය ගෙන්න ගන්නවා. ඒක නිසා දැන් විශේෂයෙන් අපි ගත්තොත් දැන් අපි ගමුකෝ මෙඩිසින් කියලා මෙඩිකල් ෆැකල්ටි කියලා. දැන් මේක ඉංග්‍රීසි භාෂාව උගන්වන්න ඕනේ. ඒක ඉංග්‍රීසි භාෂාව සඳහා සේවය ලබාගෙන ඉංග්‍රීසි ඩිපාර්ට්මන්ට් එක. ඒක තමයි සාමාන්‍ය සම්මතය. මේගොල්ලන්ගත් ඉන්නවා ඉංග්‍රීසි ඉන්ස්ට්‍රක්ටර්ස්ලා ඉංග්‍රීසි ලෙක්චර්. නමුත් ඒකට ඉංග්‍රීසි ඩිපාර්ට්මන්ට් එක මේකට ගන්නෙ. ඒක මේ ළමයින්ට උගන්වනවා මැනේජ්මන්ට් සම්බන්ධ යම් කිසි දේවල් ටිකක්. ඒතර ඒකට මේ කට්ටිය සම්බන්ධ කරගන්නවා. ඊළඟට අපි ගාද අපි කියමු අපි සයන්ස් ෆැකල්ටි කියලා. તો සයන්ස් ෆැකල්ටි ළමයින්ට අපි මනෝවිද්‍යාව සම්බන්ධයෙන් යම් දේවල් උගන්වනවා. යම් සමහරට ඒවා අපි කියන එන්හැන්ස්මන්ට් කෝස් කියලා. අතිරේක පරිදි ඒකට ගෙන්න ගන්න අර මෙඩිකල් ෆැකල්ටි ස්ටාෆ් එක. එතකොට අපි මේ කියන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක තුල සබ්ජෙක්ට් ගොඩාක් තියෙනවානේ. ඒතර එක සබ්ජෙක්ට් එක මනෝවිද්‍යාව සම්බන්ධයි. එතකොට ඒකට ගෙන්න ගන්නේ මේ සයන්ස් ෆැකල්ටිට ගෙන්න ගන්නේ සයන්ස් ෆැකල්ටි නේ ඒ සඳහා එක්ස්පර්ට් කෙනෙක්. ගෙන්න ගන්නවා මෙඩිසින් මෙඩිකල් ෆැකල්ටි කෙනෙක්ව. මේකේ තියෙනවා යම් කිසි ආකාරයක අර අපි කියන මොන හරි කළමනාකරණය සම්බන්ධයෙන් දෙයක් කියලා. ඒතර ඒකට ගෙන්න ගන්නවා මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ ස්ටාෆ් ඒක අපි ගෙන්නගෙන කරනවා. ඒවා ගොඩක් අය දෙන එන්හැන්ස්මන්ට් කෝස් කියලා. දැන් මම සරල අපේ ජීවිතයේ උදාහරණ වශයෙන් කිව්වොත් දැන් අපි ඔයගොල්ලෝ දන්නවා මේ ප්‍රසිද්ධ ගායක ගායිකාවෝ අපි ගෙන්න ගන්නවා ළමයින්ට උගන්වන්න ස්ට්‍රෙස් එක බලක්වන්න. එතකොට ඒගොල්ලෝ බාහිර කට්ටිය. ඒ නිසා අපේ හැමතිස්සම විශ්වවිද්‍යාල පාඨමාලාවක් තුළ තියෙනවා මේ එන්හැන්ස්මන්ට් කෝස් කියලා ඒගොල්ලන්ට අතිරේක දේවල් කියා දෙන්න අර අපේ මූලික උපාධි පාඨමාලාවට පරිබාහිර දේවල්. ඒවා අත්‍යවශ්‍යයි. එතකොට ඒක අර ඩිග්‍රී එකේ ක්වොලිටි එක තියාගන්න අපි කරනවා. දැන් විශේෂයෙන්ම දැන් අපි ඒ කෝස් එක තුල තියෙන ඔයගොල්ලෝ විශේෂ පොතක් අරන් බලද්දී එන්හැන්ස්මන්ට් කෝස් කියලා ඒක ඇතුලේ එක එක විවිධ විෂය කොටස් දාලා දෙනවා. අර උපාධියට ඍජුව සම්බන්ධ නොවන නමුත් මිනිස්සුන්ට ඕන කරන. මම ඒක විශේෂයෙන්ම අපි සයන්ස් ෆැකල්ටි ළමයින්ට උගන්වනවා මේ මනෝවිද්‍යාව ගැන ෆොටෝග්‍රැෆි ගැන උගන්වනවා. දැන් කම්පියුටර් සයන්ස් ඒගොල්ලන්ට ඕනේ නේද? ඒක අපි මේක දැන් අත්‍යවශ්‍යයි කියලා. නැත්නම් ෆොටෝග්‍රැෆි වගේ එක. නැත්නම් මේ මනෝවිද්‍යාව ගැන අපිට හිතන්නේ ඕනේ නැහැ ඒක උගන්වනවා ඒගොල්ලන්. ඊට පස්සේ ඉංග්‍රීසි කෝස් එක විශේෂයෙන්ම දැන් කැම්පස් වල ගොඩක් අය ඉංග්‍රීසි කෝස් එක අනිවාර්යයි. එතකොට ඒකට ගොඩක් වෙලාට ගන්න ඉංග්‍රීසි ඩිපාර්ට්මන්ට් එකේ ස්ටාෆ් එක ගෙන්න ගන්න. ඊළඟට ඒගොල්ලෝ දැන් ඒ අපේ සයන්ස් ෆැකල්ටි තුරම ඉංග්‍රීසි ගුරුවරු ඉන්නවා. නමුත් අරවන් ගෙන්න ගන්නවා. මැනේජ්මන්ට් ෆැකල්ටිත් එහෙමයි.
ඒකනේ අපි ඩිපාර්ට්මන්ට් හදලා තියෙන්නේ. ඒතර ඉංග්‍රීසි ඩිපාර්ට්මන්ට් එකේ ඉංග්‍රීසි එක්ස්පර්ට්ලා. ඒගොල්ලෝ සේවය දෙනවා හැමතැනටම ඉංග්‍රීසි ඕන කට්ටියට. සයන්ස් ෆැකල්ටි සයන්ටිස්ට්ලා. ඒගොල්ලෝ මේ හැම එකටම සයන්ස් වල දෙනවා. දැන් මැනේජ්මන්ට් ෆැකල්ටියත් ඒගොල්ලන්ට අර සයන්ටිෆික් තින්කින් ඒ වගේ ලෙක්චර්ස් වල මේ සයන්ස් කට්ටිය යනවා. ඉගෙන කරනවා. ඒසා ඒක අපි කියන්නේ දැන් ඒ ඊළඟට ඕකේ තවත් දෙයක් තියෙනවා මේ අපි කියන ඉන්ටර් යුනිවර්සිටි රිලේෂන්ෂිප්ස්. දැන් විශ්වවිද්‍යාල අතර සම්බන්ධතාවක් තියෙනවා. දැන් සමහරට කොළඹ විශ්වවිද්‍යාලයේ යම් කිසි එක්ස්පර්ට් කෙනෙක් නැත්නම් ඒ අයව අපි වෙන විශ්වවිද්‍යාලයක ගෙන්න ගන්නවා වෙන විශ්වවිද්‍යාලයක. අපි ජයවර්ධනපුරෙන් හරි මොරටුවෙන් හරි එහෙම නැත්නම් යාපනයෙන් හරි ගෙන්න ගන්නවා. ගෙන්නගෙන ඒ කොටස් කරන එහෙම ඒ කියන්නේ අර ඉන්ටර් යුනිවර්සිටි ෆැකල්ටි යුනිවර්සිටි එහෙම සම්බන්ධතාවයක් තියෙනවා. ඒක නිසා ඒවා තියෙනවා. ඔයගොල්ලන්ට ඉතින් පොඩ්ඩක් ඉස්සරහට ගියාම ඒවා යනවා. ආර්ථික කියන කතාව එකග වෙනවා. මොකද මේක අර මෙතන වන් දාන්න පුළුවන් අර තර්කය අපි හැදුවොත්. ඒක පුළුවන්. හැබැයි මම මෙතන තර්ක කරන්නේ අර මෙනි කියන concept එක තුනේ. ඒතර මම ඒකයි එහෙම දැම්මේ. ඒක හොඳයි. ඒගොල්ලෝ තර්ක කරන එක හොඳයි. ඒතර අපිට පැහැදිලි කරන්න පුළුවන් නේ. නැත්නම් මේ කතා ටික කියන්න වෙන්නේ නැහැ නේ අපිට නේ. පැහැදිලිද? ඔව් සතේ. හරි ඒක නිසා ඒක දැන් අපි අතනම දැන් ඒක හොඳ ලක්ෂණ නරක දෙකම තියෙනවා. මොකද මම හිතපු නිසා ඉතින් මම දන්නවා දැන් අපි කම්පියුටර් ෆැකල්ටි එකේ කට්ටිය අනිත් ඩිපාර්ට්මන්ට් වලට සේවය දෙන්න යනවා. එහෙම සම්බන්ධතා තියෙනවා. එහෙම සම්බන්ධතා තිබිය යුතුයි. සමහරට අපි පිට යුනිවර්සිටි වලින් ගන්නවා ස්ටාෆ් එක අපේ යම් දේවල් කරන්න. ඊට ඉන්ඩස්ට්‍රි ගෙන කට්ටිය ගොඩක් වෙලාට දැන් අපි කම්පියුටර් සයන්ස් වලට ඉන්ඩස්ට්‍රි කට්ටිය ගොඩක් එන්න ගන්නවා. ඊට පස්සේ අපි ගත්තොත් මැනේජ්මන්ට් ෆැකල්ටි ගොඩක් මැනේජ්මන්ට් කියන්නේ මැනේජ්මන්ට් කන්සල්ටන්ට්ලා පිට ඉන්නවනේ ඒගොල්ලෝ ගෙන්න ගන්නවා. විශේෂයෙන් ලෝ ෆැකල්ටි එක ගත්තොත් ලෝ ෆැකල්ටි ගොඩක් කරලා පිට කට්ටිය ගෙන්න ගන්නවා ලෝයර්ස්ලා සීනියර් ලෝයර්ස්ලා. ඒතකොට ඒගොල්ලෝ ප්‍රැක්ටිස් කරන කට්ටිය ඒගොල්ලන්ගේ තමයි ඊට හොඳම දේ තමයි දැන් මෙඩිකල් ෆැකල්ටි. මෙඩිකල් ෆැකල්ටි ගොඩාක් ඉන්නේ කියන්නේ මෙඩිකල් ෆැකල්ටි ස්ටාෆ් එකක් ඉන්නවා. හැබැයි පිටින් පිට ඒ කියන්නේ ડોක්ටර්ස් ලව හොස්පිටල් ડોක්ටර්ස් ලව ගෙන්න ගන්නවා. මොකද අපි උදාහරණ වශයෙන් ගත්තොත් දැන් මෙඩිකල් ෆැකල්ටි ඇතුළ පිළිකාව ගැන හිතන්නකෝ. පිළිකාව ගැන හයි ස්පෙෂලිස්ට් කෙනෙක් නැහැනේ. හැබැයි පිළිකාරෝ වලින් ඒකනම ස්පෙෂලිස්ට්ලානේ. ඒතර යම් කිසි අවස්ථාවක ඕන වුණොත් අරගොල්ලෝ ගෙන්න ගන්නවා. අපි ගත්තොත් වෙන රෝගයක් ගත්තත් එහෙමනේ. දැන් බෝවෙන් රෝග ගන්නකෝ. ඒතර විශ්වවිද්‍යාල තුළ බෝවෙන රෝග ගැන එක්ස්පර්ට් කෙනෙක් සමහරට නැහැනේ. නමුත් අපිට ඒගොල්ලෝ අවශ්‍යව ගෙන්න ගන්න. කම්පියුටර් සයන්ස් වලත් එහෙමයි. දැන් කම්පියුටර් සයන්ස් එකෙත් අපි ලෙක්චරර්ස්ලා ඉන්නවා. නමුත් ඒගොල්ලන්ට කම්පියුටර් සයන්ස් වල ඉන්ඩස්ට්‍රි එක්ස්පීරියන්ස් එකේ යම් ගැටලුවක් තියෙනවානේ. අපි මේ වැඩ කරනවා නෙමෙයි ලෙක්චරර්ස්ලා. ධර්ම තිබ්බට. එතකොට අපි යම් අවස්ථාවලදී ඉන්ඩස්ට්‍රි එකේ එක්ස්පර්ට්ලා ගෙන්න ගන්න. මොකද ඒගොල්ලෝ එක සෙක්ෂන් එක සම්බන්ධ එක්ස්පර්ට්ලා. අපි කියමු දැන් PHP ප්‍රෝග්‍රෑමර් කෙනෙක් කියලා. PHP ප්‍රෝග්‍රෑමර් කියන්නේ එයා ඉතින් PHP A to Z එයා දන්නවා. එයා ඒකම නිකන් එයාගේ රස්සාව ඒකනේ. එයාගේ රස්සාව. ඒතර එයා අනිත් ඒවා දන්නේ නැත්තම. දැන් අපි දැනගත්තා Python එයා Python දන්නේ නැහැ. සමහරට එයාට දැන් මතක නැහැ. ඒ අවුරුදු ගණනාවක් PHP කරලා PHP කරලා එයාට PhD හොදලා පුළුවන්. 100ක් PHP කරලා Python මතක නැහැ. ඒතර අපි යම් කිසි PHP වැඩක් ඕනෑව ගෙන්න ගන්නවා. ඒතර ඒක නිසා ඒක අපිට මේ يعني ඉන්ඩස්ට්‍රි එකත් එක්ක සම්බන්ධය ඇතිනේ. ඒක ඉතින් ඒක කරනවා. මොකද අර ළමයින්ට නොලෙජ් එක දෙන්න ඩිග්‍රී එක ස්ටෑන්ඩඩ් එක තියාගන්න ඒ ප්‍රොවිෂන් එක හැමසෙම තියෙනවා. සමහරවිට ඔතන පාසල්වත් සමහර ආරම්භ දේශන කියලා කරනවනේ නේද? invited guest lectures ඒ වගේ අපි හැමතැනම තියෙනවා මේක. ඒක ඉතින් සරල දෙයක් අද. පැහැදිලිද මේ ටික? හොඳයි. ඊට පස්සේ මම මේකේ තව එක්සර්සයිස් කිහිපයක් දුන්නා. ඒ ටික ඔක්කොම ඉවර කරන්න. ඊට පස්සේ මේ සම්බන්ධයෙන් පහුගිය විභාගවල ප්‍රශ්න ගොඩක් තියෙනවා. මම ප්‍රශ්න ටික කියන්නම්. ඒ ටික ඔක්කොම කරන්න අපි ඊළඟ දවසේ ඒ ටික ඔක්කොම බලනවා. ඔක්කොම කරලා තියෙන්න ඕනේ. හැම අවුරුද්දෙම ප්‍රශ්නයක් හෝ දෙකක් තිබ්බා. ඉතින් ඒ ටික ලියා ගන්න අපි ඊළඟ දවසේ මේ ප්‍රශ්න ටික ඔක්කොම අනිවාර්යෙන් ලියන්න අපි සාකච්ඡා කරනවා. ඉවර කරන්න ඕනේ ප්‍රශ්න ටික එදාට. ඔය ඕකේ තියෙන ඉතුරු ප්‍රශ්න 8ත් එක්ක. නේද? හරි ප්‍රශ්න ටික සටහන් කරගන්න ටක් ගාලා